දැන් අපි 2017 ප්‍රශ්න පත්‍රයට ආවා. 2020 19 18 ඔහොම කරගෙන ගිහින් 2017 දැන් ඔයාලට තේරෙයි මේ කරගෙන යද්දි සමහර ප්‍රශ්න කළා වගේ දැනෙයි. මේ කලින් කරලා තියෙනවනේ. ඔව්. මොකද මේ පහුගිය අවුරුදු වල බොහොම සමීප විදියට මේ ප්‍රශ්න නැවත පුංචි වෙනස්කම් එක්ක එන්නේ. ඒතර පිළිතුරෙත් සියුම් වෙනස්කම් අවශ්‍යයි. හොඳින් අපි බලමු. දැන් ඔබට මේ රූප රාමුව තුල ප්‍රශ්නය සම්පූර්ණයෙන් හොඳින් නිරීක්ෂණය කරන්න. ප්‍රශ්නේ පෙරෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන කරුණ හොඳට ඔලුවට අරගෙන ඊළඟට අහලා තියෙන උපකොටස් වලට යමු. සිවිල් බාණ්ඩ සහ මිලිටරි බාණ්ඩ. සිංහලෙන් කියනකොට දැන් මේ යෙදුම් තමයි යොදාගන්නේ. මිලිටරි කිව්වම ඔබට ඒක ඉංග්‍රීසි වචනයක් වගේ දැනෙයි. දැන් ඒ භාෂාව පිළිබඳ එච්චර දුර හිතන්න එපා. මොනවද? සිවිල් කියන්නේ අපේ දිනදා ජීවිතේ ආහාර, ඇඳුම් පැළඳුම් ඒ වගේ සාමාන්‍ය දැන් ඔය ඔබ පරිහරණය කරන දේවල්. ආහාර පාන එහෙම හිතන්නකො. ගොඩාක් කැඹුරට යන්න එපා. අපිට සිවිල් බාණ්ඩ ගැන රචනයක් ලියන්න නෙමෙයි නේ තියෙන්නේ. ඒතර මිලිටරි බාණ්ඩ යුදමය අවස්ථාව. යුදමය අවස්ථාවවලදී යොදා ගන්න තත්ත්වය. නාවක හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව, ඒ වගේ විවිධ ඒකක ඔය ශිෂ්‍යපට කටයුතු කරන හැම ඒ දරුවෝ දන්නවා මිලිටරි බාණ්ඩ කියන්නේ මොනවද කියන එක. ඒවල පාවිච්චි කරනවා. ආම්ස් ඇන්ඩ් ඇමිනිෂන් ඒවත් අදාළයි. ආමඩ් කාස්, ආට්ලරි ඔය තියෙන එක එක සන්නද්ධ රථ, කාල තුවක්කු බෝම්බ, වතුරන් යුද්ධේ. දැන් මේ දෙක අන්ත දෙකක්. බාණ්ඩ දෙවර්ගයේ සිවිල් බාණ්ඩ එදිනෙදා ජීවන තත්ත්වය පහසු කෙරෙන ජීවිතේ විඳින්න යොදා ගන්න දේවල්. එක සංවේදීව හිතන්න. මිලිටරි බාණ්ඩ ඒවෙන් කවුරුත් විඳින්නේ නැහැ. කාටත් විඳවන්නයි වෙන්නේ. ඒවත් ඔය උසස් පෙළ මට්ටමේ ඉන්න දරුවෝ තේරුම් බේරුම් නැතුව යන්නට ඕනේ. ආර්ථික විද්‍යාව සමග ජීවිතෙත් ඉගෙන ගමු. ජීවන තත්ත්වය උසස් කරනවද? එහෙම නැත්නම් යුද්ධයෙන් ඊට සම්බන්ධ වෙන දෙපිරිසම හානි කරගන්නවද කියන එක. නමුත් මේ ලෝක ස්වභාවයෙන් අද හැම රටකම බොහෝ විට විශාල වියදමක් දරනවා. ඔබ දන්නවා ඉදිරියට අපි ප්‍රශ්න විතරක් කතා කරමු. ඒ විදිහට හැංගීම ඇති කරගන්න මේ ප්‍රශ්නෙට මොකද එක තැනකදී ඒ අවබෝධයත් වැදගත් වෙනවා. මේකට පිළිතුර ලියන්න. හොඳින් ප්‍රශ්න ඉක්මනින් බලමු. සිවිල් සහ මිලිටරි බාණ්ඩ පමණක් බාණ්ඩ දෙවර්ගයක් නිපදවන එක්තරා ආර්ථිකයකට අදාළ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් පහත රූප සටහනේ දැක්වේ. පහත පෙන්වන්න. ඒක මම හරියට පැහැදිලිව ඔයාලට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තේරුම් ගන්න. දැන් එනවා තව මොහොතේ මායිම් වක්‍රය. එම ආර්ථිකයේ දැනට එම මායිම් වක්‍රයේ විශේෂයෙන් මතක තියාගන්න K අකුර දීලා ලක්ෂයක් ඇති ලකුණු කරලා K ලක්ෂයේ නිෂ්පාදනය කරමින් සිටි. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ තිබිච්ච විදියම මේ සංකේතයේ අකුරු ඒ යෙදුම් ඒ වචන ඒ ආකාරයෙන්ම යොදාගන්න. අපි බලමු. සිවිල් මිලිටරි බාණ්ඩ දෙවර්ගයේ මායිම් වක්‍රය K නැමැති ලක්ෂයේ දැනට ආර්ථිකයේ ඉන්නේ. අපි බලමු වැඩිපුර මිලිටරි බාණ්ඩද එහෙම නැත්නම් සිවිල් බාණ්ඩද ජීවිතේ විඳිනද විඳවනද තත්වයේ වැඩිපුර බලමු මේ ආර්ථිකයේ. කෝකේ ලක්ෂය මෙන්න තියෙනවා. කේ ලක්ෂය මෙන්න මෙතන. හොඳින් නිරීක්ෂණය කරන්න. මේ ලක්ෂය ලකුණු කරායින් පස්සේ මායිම් වක්‍රය ඔබට පැහැදිලිව පේනවනේ දැන්. මෙන්න මෙතනයි තියෙන්නේ. සිවිල් බාණ්ඩ විශාල වශයෙන් නිපදවන්නත් ඒ පවත්නා සම්පත් සම්භාරය තුළ හැකි සිවිල් බාණ්ඩ නිපදවන්න කොයි තරම් දුර එන්න පුළුවන්ද? එයින් විශාල පංගුවක් වෙනුවෙන් සම්පත් ජීවිතේ විඳින්න එදිනෙදා ආහාර පාන ඇඳුම් පැළඳුම් වගේ සිවිල් බාණ්ඩ සඳහා සම්පත් විශාල වශයෙන් වෙන් කරන අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන්
යම් ප්‍රමාණයක් මිලිටරි භාණ්ඩ යුද උපකරණ යුද්ධෝපකරණ ඒකයි මං හිතන්නේ නිවැරදි වචනේ යුද්ධෝපකරණ යම් ප්‍රමාණයක් නිපදවන ඕන ප්‍රශ්නේ දැන් අර ප්‍රශ්නේ අමතක කරන්න දැන් මතකයි සිවිල් සහ මිලිටරි භාණ්ඩ නිපදවන නිෂ්පාදනය ක්‍රියාවක්‍රිය ආර්ථිකයේ පසුවන්නේ කී නැමැති ලක්ෂයේ තව ලක්ෂ ගණනාවක් තිබෙනවා අපි නැවත නැවත මේ රූප රාමුවට අපිට එන්න සිද්ධ වෙයි මොකද දැන් හොඳින් අපිට මේ තියෙන ඉඩකඩ තුල ඉඩකඩ පිරිමහගෙන ප්‍රශ්න වලින් තේරුම් ගන්නත් එපා සීමිත සම්පත් අවශ්‍යතාවලට සාපේක්ෂව හිඟකම ඔන්න දැන් අපි තෝරගෙන යනවා අවශ්‍ය පියවරින් පියවර ඒ ප්‍රශ්නෙට අවශ්‍ය කොටස් හොඳින් දැන් මනසේ කවදින්නට ඕනේ විශාල පංගුවක් සිවිල් භාණ්ඩ වෙනුවෙනුත් යම් පංගුවක් සම්පත් අරට සාපේක්ෂව අඩුවෙන් මිලිටරි භාණ්ඩ වෙනුවෙනුත් සම්පත් වෙන් කරලා තියෙන්නේ කුමක්ද කොප්මනද කියන ප්‍රශ්නෙට මෙතන උත්තරේ තියෙනවා කුමක්ද සිවිල් භාණ්ඩ සහ මිලිටරි භාණ්ඩ කොපමණද මෙන්න අවශ්‍ය ප්‍රමාණය අදාළ ප්‍රමාණය දැන් ප්‍රශ්නේ මෙම ආර්ථිකයේ නිෂ්පාදනය කියා මායිම් වක්‍රය වැඩින අවස්තික පිරිවෙයක් පෙන්눔 කරන්නේ දැන් ඔබේ මනසේ ඇඳිලා තියෙනවා මායිම් වක්‍රයේ මූලයට අවතලයි දැන් ප්‍රශ්නේ අපිව විස්තර ගොඩාක් කියලා ඉවර වෙලා වෙන තැනකට ගොනු කරා ශනිකව අර දේවල් අමතක කරන්න එපා සිවිල් මිලිටරි වැඩි වශයෙන් සිවිල් භාණ්ඩ යම් ප්‍රමාණයක් මිලිටරි භාණ්ඩ නිපදවන කේ නැමැති ලක්ෂයේ නිෂ්පාදන සංයෝගය තෝරගෙන තියෙන මේ ආර්ථිකයේ ගැන මතක් කරමින් මේ මූලයට අවතල හැඩයක් නෙබුදුටුවේ එහි වැඩෙන ආවස්තික පිරිවැය හැසිරීමක් පෙන්눔 කරන්නේද ඔව් මූලයට අවතල නම් වායු වක්‍රයේ දිගේ පහළට ගමන් කළත් එම වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරත් වැඩෙන ආවස්තික පිරිවැය මක් නිසාද එක් අක්ෂයකින් දැක්වෙන ඒකකය හොඳින් මතක් කරන්න අපි කීප වතාවක් මේ දේ සාකච්ඡා කරා එක් අක්ෂයකින් දැක්වෙන භාණ්ඩ ඒකකයේ බැගින් වැඩිපුර නිපදවද්දී ප්‍රතිවිරුද්ධ අක්ෂයෙන් දැක්වෙන භාණ්ඩේ කැප කළ යුතුයි එසේ කැප කරන අනුපාතය ආන්තික ආවස්තික පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙනවා මායු වක්‍රයේ දිගේ පහළට ගමන් කළත් මායු වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරත් ආන්තික ආවස්තික පිරිවැය වැඩි වෙනවා ඒ නිසාම පිළිතුර ඉන්නදාස් වන්නේ සිවිල් භාණ්ඩ නිෂ්පාදනයේ වැඩි කරනු ලබන සෑම අතිරේක ඒකකයක් සඳහාම එක එකක් වෙනුවෙන් මිලිටරි භාණ්ඩ වලින් මනිනු ලබන ආවස්තික පිරිවැය ඉහළ නගින බවයි කැප කරන අනුපාතයේ ක්‍රමයෙන් වැඩි වන බවයි ඒක එතනින් කියවෙන්නේ කැප කරන අනුපාතයේ ක්‍රමයෙන් වැඩි වෙන බවයි මිලිටරි භාණ්ඩ වලින් මනිනු ලබන ආවස්තික පිරිවැය කැප කරන අනුපාතය ඉහළ නගින බවයි ඒ අන්දමටම අනිත් පැත්තට වක්ෂයේ එක ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා තිරස් අක්ෂය දිගේ වැඩිපුර ගමන් කරත් සිරස් අක්ෂය දිගේ වැඩිපුර ගමන් කරත් මායු වක්‍රයේ මතු පිට පහළට ගමන් කරත් ප්‍රතිවිරුද්ධව ඉහළට ගමන් කරත් ඊත් බලන්න. ඒ අන්දමටම ඒ කියන්නේ අනෙක් අතට මිලිටරි භාණ්ඩ නිෂ්පාදනයේ වැඩි කරන විටද සිවිල් භාණ්ඩ වලින් දැක්වෙන ආවස්තික පිරිවැය ඉහළ නගී අක්ෂ දෙකෙන්ම එහෙමනම් පැහැදිලිවම වැඩෙන ආවස්තික පිරිවැය හැසිරීමක් පවතී පිළිතුර ඔව් කියලා ලියන්නත් ඕන ඔබ එකඟයි කියලා ලියන්නත් පුළුවන් ඒ පිළිතුරට එකඟ බව සඳහන් කරලා අනතුරුව ඒකට මෙවැනි කෙටි පැහැදිලි කිරීමක් ලබා දුන්නොත් තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ එහෙම නැත්නම් ඔබ එකඟද ඔව් කිව්වොත් එක ලකුණයි ප්‍රශ්නේ බලන්න හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න පින්නුම් කරන්නේද එතකොට ඔබට හිතනවා කිටියෙන් ඔව් ඉන්හාට යන්න විභාගේ කාලය පිරිමහ ගන්න හොඳින් ප්‍රවේශමෙන් අත්දැකීම ගන්න පිළිතුරට හේතුව සැකෙමින් ලියන්න එහෙම ප්‍රශ්නේ සඳහන් කර නොතිබුණා උනත් ඒක අත්‍යවශ්‍යයි හොඳයි ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් මෙන්න බලන්න දැන් මෙතනදී ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නෙට උත්තරේ විතරක් ප්‍රදර්ශනය කරන එක නෙමෙයි කෙරෙන්නේ. එහෙමනම් ඒකට ඔබට ඕන තරම් විකල්ප ක්‍රම තිබෙනවා. ප්‍රශ්නේ ගත්තා, ප්‍රශ්නේ පැහැදිලි කරා, පිළිතුර කියලා දුන්නා, ඒ අවබෝධ කරා, ඊට අවශ්‍ය පාඩමට අදාළ સિદ્ધාන්ත කරුණුත් ඒකට ගෙනත් ගොනු කරනවා. මොකද මේ ඒකකේ අපි ඉගෙන ගනිද්දී ඔබට
පළමු නිපුණතාව තුළ මේ අවසානයේ අපි විභාග ප්‍රශ්නෝත්තරේ සාකච්ඡා කරන්නේ. අදාළ සිද්ධාන්ත කියලා දෙන අවස්ථාවේ මුල් වරට ඔබට ඒවා ඉතා නුහුරුයි, නුපුරුදුයි, ආගන්තුකයි. අපි නැවත නැවත පුනා කීප වතාවක් ඒවා කියලා දුන්නත් ඔයාලට මතක ඉක්මනට ඒවා අමතක වෙනවා. ඒකයි ස්වභාවය. ඒකනේ පාඩම් කරන්න කියන්නේ. පාඩම් කරන්න කියන්නේ මේ වගේ කොටසකදී සටහනකට පාඩම් කරන එක නෙමෙයි. ප්‍රශ්න ගත්තා, උත්තර හොඳින් නිරීක්ෂණය කරා. ඒ පිළිතුරට අවශ්‍ය සිද්ධාන්ත මේ පසුබිම නැවත මතක් කරගන්නට අත්‍යවශ්‍යයි. මොකද මේ ප්‍රශ්න ඉස්පිල්ලක් පාපිල්ලක් නේර මේ විදිහට ඊළඟ අවුරුද්දේ එනවවත් මේ පිළිතුර මේ ආකාරයෙන්ම කටපාඩම් කරන් කියලා ඊළඟ අවුරුද්දේ ලියනවවත් නෙමෙයි ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම නෙමෙයි. ප්‍රශ්නේ සියුම් වෙනස්කම් තියෙන්න පුළුවන්. තියෙනවමයි. පිළිතුරේ සියුම් වෙනස්කම් තියෙනවමයි. ඒ දේ දැනගත යුතුමයි. අපි නිදහසේ මූලයට අවතල මායිම් වක්‍රයක වැඩිවන ආවස්තික පිරිවේ හැසිරීමේ සිද්ධාන්තය බලමු. ඔබට මතකයි සම්පස් සමජාතීය නොවීම, ඒවා පූර්ණාදේශක නොවීම යන තර්කයන් මත තමයි මේ වැඩෙන ආවස්තික පිරිවේ හැසිරීම අපි තර්කානුකූල විදිහට ගෙනාවේ. දැන් බොහොම හිමින් සීරුවේ නිදහසේ මේ තර්කය අපි පැහැදිලි කරගනිමු. අද පිළිතුරට අදාළ පැහැදිලි විස්තර. මේ අපි දකින්නේ මූලයට අවතල නිෂ්පාදන හැකියා වක්‍රයක්. මූලයට අවතල නිෂ්පාදන හැකියා වක්‍රයක්. තිරස් අක්ෂයේ සිවිල් බාණ්ඩ තමයි දක්වලා තිබුණේ. තිරස් අක්ෂයේ සිවිල් බාණ්ඩ. තිරස් අක්ෂයේ මිලිටරි බාණ්ඩ. එහෙමනේ තිබුණේ. ඉතින් මේ රූප සටහන සම්පූර්ණ නිවැරදි වෙන්න නම් මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බව සාමාන්‍ය ප්‍රශ්නයකදී ලියනකොට එහෙම සඳහන් කරන්නත් අමතක කරන්න එපා. ඒවා පවා නැවත සියුම් අපි මතක් කරගෙන ඇති තරම් ඔබට කාල සීමාව තියෙනවා, කාල වේලාව තියෙනවා. නැවත ඉගෙන නොගන්නම පුනරීක්ෂණය කරමු. මෙය සිද්ධාන්ත ඉගෙනගත්තු දරුවෙකුට වගේම, සිද්ධාන්ත ඉගෙන ගනිමින් ඉන්න දරුවෙකුට වගේම, විභාග ඉතා තව මාස කිහිපයකින් ලියන දරුවෙකුට පුනරීක්ෂණ පන්තියක් ඒ ඕන කෙනෙකුට යොදා ගන්න පුළුවන් ආකාරයෙන් තමයි 100%ම පර්ෆෙක්ට් සම්පූර්ණයෙන් මේ පාඨමාලාව ඉදිරිපත් කරන්නේ. සමින් ඉහාට නැවත ඔබට අංශු මාත්‍රයක්වත් මේ ඒකක පිළිබඳ නැවත නැවත මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. සියලු දේ එක්තැන් කරලා තියෙන පැකේජ් එකක් මේක. දැන් බලන්න. හිමින් සියලු හදිස් වෙන්න එපා. අපි මේ සිවිල් බාණ්ඩ දැක්වෙන තිරස් අක්ෂය, සිවිල් බාණ්ඩ දැක්වෙන තිරස් අක්ෂය කොටස් දෙකකට බෙදාගමු. දැන් මම මීටර කෝදුවක් අඩි කෝදුවක් පාවිච්චි කරන්නේ නැහැ. ඇහි මිම්මෙන් යොදාගන්නේ සියුම් වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් මෙතන අපි ඒකට කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. විභාගදී ඔබට උනත් මේ උපක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. බලමු. මම සාමාන්‍ය කොටස් දෙකක් සමාන කොටස් දෙකකට බෙදා ගන්න උත්සාහ කරා තිරස් අක්ෂය. බොහෝ දුරට සාධාරණයි. මෙතන අංක 1, මෙතන අංක 2. දැන් ඔබට පේනවා තිරස් අක්ෂය තුල සිවිල් භාණ්ඩ ඒකක 1ක්, ඒකක 2ක්. දැන් මේ ආහාර, ඇඳුම් පැළඳුම් මොනවා හරි ටොන් හරි මෙට්‍රික් ටොන් හරි කිලෝ හරි ඕන ඒකකයක්. ඒව හිතන්න අවශ්‍ය නැහැ සිද්ධාන්තේ බලන්න. ඒක අවශ්‍ය නැහැ විභාග එකක් ලියනවා. ඒකකද, කිලෝග්‍රෑම්ද, ටොන්ද, මෙට්‍රික් ටොන්ද එහෙම දුන්නොත් අපි උත්තරේ ඒ ලියලා තියෙන ඒකකේ ලියනවා. ඒවත් දැන් එකින් එක අල්ලගන්න. දැන් අපි හිතමු මෙහෙම. මේ වගේ සිද්ධියක් දැන් වෙන්නේ. මේ ප්‍රශ්න උත්තර කියලා දෙද්දි තමයි ඔබට මේ විෂය කරුණු වල ඉතාම සියුම් තැන් හොඳින්ම මනසට කාවදී. මෙන්න මෙතන තිබෙනවා ලක්ෂයක් A.
මෙතන B. ඉතින් එවැනි සංකේත අපි යොදාගත්තට අපිට කිසි ගැටලුවක් නැහැ. මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියන එක නෙමෙයි. අපි සංකේත යොදාගන්නේ මෙතන ඒ ආකාරයෙන්. A B මෙතන C. A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා ගමන් කළොත් මායිම් වක්‍රයේ මතු පිට මොකකින් මොකක් වෙයිද? හිතන්න. A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා ওই මායිම් වක්‍රයේ මත ගමන් කළොත් මොකකින් මොකක් සිද්ධ වෙයිද? මම මේ මොකකින් මොකක්ද කියන්නේ මොන භාණ්ඩ අඩු කරයිද මොන භාණ්ඩ වැඩි කරයිද? A සිට B දක්වා මෙන්න මේ දිශාවට ගමන් කරන විට පැහැදිලි ඉතාම හොඳින් එක් ඒකකයක්වත් නිපදවමින් නොසිටි සිවිල් භාණ්ඩ එහෙම හිටියා නම් එකක්වත් නිෂ්පාදනය නොකර නම් හිටියේ අන්තයක් මේ කතා කරන තර්කේ එක ඒකකයක් වැඩිපුර නිපදවන්නට සිවිල් භාණ්ඩ වලින් එක ඒකකයක් වැඩිපුර නිපදවන්නට බලන්න මිලිටරි භාණ්ඩ වලින් කොපමණ ඒක ප්‍රමාණයක් කැප කළ යුතුද කියලා. සිවිල් භාණ්ඩ වලින් එක ඒකකයක් වැඩිපුර නිපදවන්න නම් ඊට සමාන්තරව මෙතනින් බලන්න ඉතා හොඳින් පෙනෙනවා. මේ සඳහා මිලිටරි භාණ්ඩ කැප කළ යුතු වෙනවා මෙන්න මෙතරම් ප්‍රමාණයක්. මම ඔබට හොඳින් එය නිරීක්ෂණය කරන්න අවස්ථාව දෙන්න. පරිමාව හැට ගන්න. මේකයි හොඳම ක්‍රමය. මේ තිරස්සක්ෂයේ දැක්වෙන මෙන්න මෙතරම් පරිමාවක් එක ඒකකයක් සිවිල් භාණ්ඩ වෙනුවෙන් යම් ප්‍රමාණයක් මිලිටරි භාණ්ඩ කැප කරා. දැන් මැනගන්න හිතේ කොච්චරක්ද? තව එක පියවරයි විභාගයේදී ඔබට පුළුවන් මේක පියවර 4කට 5කට කඩා ගන්න. ව්‍යුහගත ප්‍රශ්නයකදී. ඒ වගේ උත්තර ලියනවා නම් එතකොට 4-5 වතාවක් වෙලාව යනවා. විභාගයේදී කාලය අතිශය වැදගත්. ඒ නිසා උපක්‍රමශීලී වෙන්න මේ ඔක්කොම ටෙක්නික්ස් උපක්‍රම පාවිච්චි කරන්න. පියවර 2කට කඩාගත්තයි කියලා කිසි ගැටලුවක් නැහැ. දරුවෝ වඩා වැඩි හොදට සෙන්ටිමීටර වලින් මැනලා 1, 2, 3, 4 පියවර 10 විතර කඩාගත්තු පිළිතුරු පත්‍ර මම ඕනතරම් නිරීක්ෂණය කරලා තියෙනවා. පරීක්ෂා කරලා තියෙනවා. එයාට ලැබෙන ලකුණු ප්‍රමාණය පියවර 2කින් ඉතා ඉක්මනින් ඉස්සරහට යනවා. ලකුණු කලන්නේ හුරු වෙන්න පුරුදු වෙන්නේ සියල්ල කියලා දෙන්නම් මේ අවුරුදු බර ගණනාවක අත්දැකීම එක්ක. දැන් දෙවෙනි පියවරට යන්න. දැන් B සිට B ලක්ෂයේ සිට හිමින් සීරුවේ C ලක්ෂය දක්වා ගමන් කරලා බලමු. දැන් තර්ක කරන්න මොකක්ද B සිට C ලක්ෂය දක්වා ආවනම් වෙන්නේ? එකක් තියෙනවනේ දැන් සිවිල් භාණ්ඩ තව එවැනිම ප්‍රමාණයක් මා මේ සමාන කොටස් දෙකකට මගේ ඇහෙමින් මෙන් බෙදුවේ. ඒක තරමක් නිවැරදි. හොඳට මැති ඔය. දැන් පළවෙනි ඒකකේ ලබා ගත්තයින් පස්සේ තවත් එවැනිම ඒකකයක්. එවැනිම ඒකකයක් තවත් එවැනිම ඒකකයක්. ඒ තරම් ඒ ප්‍රමාණයම ඊට සමාන ප්‍රමාණයක් තව දුරටත් ලබා ගන්නට නම් සිවිල් භාණ්ඩ මැනලා බලන්න ඔබට පෙනෙන විදිහට මිලිටරි භාණ්ඩ කොපමණ කැප කරලා තිබෙනවද? මේ බලන්න. පළවෙනි සිවිල් භාණ්ඩ ඒකකයේ සඳහා මෙන්න මෙපමණ ප්‍රමාණයක් නම් කැප කළේ මිලිටරි භාණ්ඩ මෙන්න මෙච්චරක් නම් ඊළඟ අවස්ථාවේ එමෙන් කිහිප ගුණයක් කැප කරා. දැන් ඔන්න ඔය සිද්ධියනේ අපි කියන්නේ වැඩි වෙන ආවස්තික පිරිවැය හැසිරීම පළමු පියවරේ කැප කර ප්‍රමාණයට වඩා දෙවන පියවරේ කැප කරන ප්‍රමාණය වැඩි ආන්තික ආවස්තික පිරිවැය වැඩි. දැන් මට අවශ්‍ය තහවුරු කරලා කියලා දෙන්න මායු වක්‍රයේ දිගේ පහළට ගමන් කරද්දී මූලයට අවතල හැඩයක් ගන්නවා නම් තිරස්සක්ෂයෙන් දැක්වෙන භාණ්ඩය එක් ඒකකයේ බැගින් වැඩිපුර නිපදවීම සඳහා සිරස්සක්ෂයෙන් දැක්වෙන භාණ්ඩය කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වේ. වැඩිවන ආවස්තික පිරිවැය හැසිරීම. හොඳයි. දැන් අපි බලමු මායු වක්‍රයේ පහළ සිට ඉහළට ගියා නම් මොකක්ද වෙන්නේ? මේ රූප සටහන නැවත වෙනස් කරනවට වඩා කාර්යක්ෂමයි අලුත් රූප සටහන අඳිමු. ඊට ඉස්සෙල්ලා හොඳට ඇහැට ගන්න මොකද්ද මෙතන අපි ඇඳලා තිබුණේ? සිවිල්
මිලිටරි මායිම් වක්‍රය ඉහළ සිට පහළට ගමන් ගත්තා එකින් එක පියවරෙන් පියවර ඒ වෙනුවෙන් සිරස්සක්ෂයෙන් දැක්වෙන භාණ්ඩය කැප කරා ඒ ආන්තික අගය එහි අනුපාතයේ ක්‍රමයෙන් විශාල වැඩි වෙන අගයක් increasing opportunity cost වැඩි වන ආවස්තික පිරිවැය හැසිරීම බලමු තව පියවරක් දැන් මේ අඳින ප්‍රස්ථාරයේ ස්වභාවය බලන්න අපි අර වගේම ප්‍රස්ථාරයක් අඳින්නයි මේ උත්සාහ කරන්නේ මෙහෙමත් ලියන්න පුළුවන් production possibilities curve civil bond military ඔබට එහෙම තේරුම් කරන එකත් පහසුයි මට කමක් නැහැ කොයි විදිහට හරි හොඳින්ම විෂය කරුණු තහවුරු කරගන්න දැන් අර සිංහල ඉංග්‍රීසි අකුරු මිශ්‍ර වුණේ නැහැ යෙදුම් සංකේත civil ඉංග්‍රීසි වචනේ එන්නේ C අකුරේ military පැහැදිලි දැන් මම සිරස්සක්ෂය සමාන කොටස් දෙකකට බෙදනවා ආසන්න වශයෙන් සිරස්සක්ෂය සමාන කොටස් දෙකකට බෙදුවා 1 2 දැන් මේ පැත්තේ ඉලක්ක මුකුත් දාන්න අවශ්‍ය නැහැ මේ දේ තර්ක කරන්න මේ මෙවැනි තර්කයක් හොඳනම ප්‍රමාණවත් ඔබට අවශ්‍ය දැනුම තහවුරු කරගන්න දැන් අපි කලින් පියවරේ ඉහළ සිට පහළට යනවා. දැන් පහළ සිට ඉහළට යන එවිට මිලිටරි භාණ්ඩ එකිනෙක වැඩි වෙනවා. ඒ වෙනුවෙන් සිවිල් භාණ්ඩ කැප කරන අනුපාතය බලමු. අර අකුරු අපි අනිත් පැත්තට ගමු. මේ අලුත් රූප සටහනක්. නැත්නම් මම වෙනින් අකුරු ගන්නම් x y z ඔය ඕනම ලක්ෂයක් ඕනම අකුරක් යොදා ගන්න නිදහස තියෙනවා ඒ රූප සටහනට අදාළව x සිට y දක්වා මායිම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කළොත් මොකක්ද වෙන්නේ එක ඒකකයක්වත් නිෂ්පාදනය නොකර හිටපු එහෙමනම් හිටියේ මිලිටරි භාණ්ඩ එක් ඒකකයක් නිෂ්පාදනය කළා වෙනවා. මිලිටරි භාණ්ඩ එක් ඒකකයක් නිෂ්පාදනය කළා වෙනවා. ඒක පැහැදිලි. පළවෙනි ඒකකයේ මිලිටරි භාණ්ඩ නිපදවන්න මේක සන්නද්ධ රථයක් වෙන්න පුළුවන්. කාලතුවක්කුවක් වෙන්න පුළුවන්. මිලිටරි ප්‍රහාරක යාත්‍රාවක් වෙන්න පුළුවන්. ප්‍රහාරක ගුවන් යානාවක් වෙන්න පුළුවන් සබ්මැරීනයක් වෙන්න පුළුවන් යුද්ධයට යොදා ගන්න. උන පළවෙනි මිලිටරි භාණ්ඩ ඒකකයේ නිපදවීම වෙනුවෙන් අර ජීවිතේ එදිනෙදා ජීවන තත්ත්වයේ සඳහා අවශ්‍ය වෙච්චි සිවිල් භාණ්ඩ යම් ප්‍රමාණයක් කැප කළා අඩු වුණා. ආවස්තික පිරිවැය. බලන්න දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ? 1 සිට 2 දක්වා තවත් අර සන්නද්ධ රථයක් නම් මෙන්න පළවෙනි සන්නද්ධ රථය මෙන්න දෙවෙනි සන්නද්ධ රථය මේ පළවෙනි කාලතුවක්කුව මේ දෙවෙනි කාලතුවක්කුව මේ පළවෙනි සබ්මැරින් එක මේ දෙවෙනි සබ්මැරින් එක තව කොච්චර දේවල් තියෙනවද ඇති දැන් බලන්න දැන් දෙවෙනි එකකයේ වෙනුවෙන් කැප කරන සිවිල් භාණ්ඩ ප්‍රමාණය බලන්න කලින් වගේද පළවෙනි ඒකකයේ සඳහා කැප කළාට වඩා දෙවෙනි ඒකකයේ සඳහා විශාල පංගුවක් කැප කරා මේ රේඛා මේ සංකේත මේ ගමන් කරන දිශාවල් සමග වචන විශාල සංඛ්‍යාවකින් කියලා දෙන්න අවශ්‍ය දේ මම ඔබට මේ සංකේත වලින් රූප සටහන් වලින් පෙන්වන්නේ එයයි වඩා පහසුම විදිය. දැන් ඔබ කියනවා
එහෙනම් මායු වක්‍රය මත ඉහළට ගමන් කරත් මේ මූලයට අවතල වක්‍රයේ එක් අක්ෂයකින් දැක්වෙන භාණ්ඩයේ සමාන ප්‍රමාණයකින් වැඩි කරන්නට නම් ඒ සඳහා ඊට ප්‍රතිවිරුද්ධ අක්ෂයෙන් දැක්වෙන භාණ්ඩයේ කැප කළ යුතු අනුපාතයේ ක්‍රමයෙන් වැඩි වෙනවා වැඩි වන ආවස්තික පිරිවැය එකඟද? ඔව්. පිළිතුර ලිව්වා. මෙන්න සටහන. ඔබට එවැනි සරල රූප සටහනක් ඇඳලා අර පිළිතුර හැඩ කරන්න පුළුවන්. විලාව ප්‍රවේශමෙන් යොදාගෙන නිශ්චිතවම සඳහන් කළ නැහැ මේ ප්‍රශ්නේ රූප සටහනක් අවශ්‍යයි කියලා. නමුත් අවශ්‍යයි කියා සටහන් කරපු අවස්ථාවක මේ ආකාරයෙන් ඔබ ඊටාම පහසුවෙන් පියවර දෙකක් වගේ අවම කාලයක් වැය කරලා උපරිම ලකුණු ලබන්න අන්න ඵලදායිතාව වැඩි කිරීමේ සූත්‍රයේ අවම යෙදවුම් වැඩිම නිමැවුම් ඵලදායිතාව අනුපාතය වැඩි ආවස්තික පිරිවැය උත්තරේ ලියද්දි අපි ඒ ගැන ඔන්න නැවත මතක් කරා. ඉවරයි කොටස අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. දැන් ඔබට මතක තියෙන්න එක දෙයක්. මූලයට අවතල වක්‍රය K නැමැති ලක්ෂ්‍ය සිවිල් භාණ්ඩ වැඩිපුර මිලිටරි භාණ්ඩ වැඩිපුර තව ලක්ෂ ගණනාවක් තිබුණා. අවශ්‍ය විදිහට අපි ප්‍රස්තාරයේ නැවත එතෙන්ට ගියන ගමන් ඊතුරු කොටස් ටික බොහොම හරවත්ව රසවත්ව නිවැරදිව සම්පූර්ණයෙන් සාකච්ඡා කරමු. අපි ඊළඟ පියවරට යමු. මෙම ආර්ථිකයේ යුද්ධයකට එළඹෙන්නේ නම් ඔන්න ටිකක් භයානකයි වැඩේ දරුණුයි. දැන් යුද්ධ ප්‍රකාශ කරගෙන එන්නේ. යුද්ධයට එළඹෙන්නයි යන්නේ. ප්‍රශ්නේ කියන විදිහට කලබල වෙන්න එපා. මෙම ආර්ථිකයේ යුද්ධයකට එළඹෙන්නේ නම් නිෂ්පාදන ලක්ෂ්‍යය වෙනස් වීමට ඉඩක් ඇත්තේ. ප්‍රශ්නේ හොඳට ඔලුවට ගන්න. කේ ලක්ෂයේ සිට කවර ලක්ෂයක් කරාද? කේ ලක්ෂයේ සිට කවර ලක්ෂයක් කරාද? දැන් අපි ප්‍රශ්නේ බලමු. යුද්ධයකට සැරසෙන්නේ නම් යුද්ධයකට එළඹෙන්නේ නම් මම මෙතනම රූප සටහන පොඩ්ඩක් නෑ. අපි ප්‍රශ්නෙටම යමු. කේ ලක්ෂයේ සිට කවර ලක්ෂයකද? මේ පිළිතුර බලන්න ඉස්සෙල්ලා අපි ප්‍රශ්නෙට ගිහිල්ලෙමු. ඔය විදිහට අපි ඉස්සරහට ආපස්සට එහෙට මෙහෙට හරියටම කරගෙන යනවා. දැන් ඔබට මගේ උදව්ව අවශ්‍ය වෙනවා මේ ප්‍රස්තාර සටහන තවත් සම්පූර්ණ කරගන්න. මෙන්න මෙතන T ලක්ෂය තමයි මේ මෙතන නම් කරලා තියෙන්නේ. රූප සටහන අදිද්දි මේ ආකාරයෙන් පෙන්වන්නේ. මේ U කියන ලක්ෂයක් අතන මැද තියෙනවා. අපි අර කලින් K ලක්ෂයේ සිවිල් භාණ්ඩ සහ මිලිටරි භාණ්ඩ වල සංයෝගයක් ලකුණු කරපු ආධාරක සටහනකුත් තියෙනවා මේ කඩිරි වලින්. දැන් හිතන්න සිවිල් භාණ්ඩ වැඩියෙන් නිෂ්පාදනය කරමින් සිටියා. දැන් අපෙන් අහනවා යුද්ධයකට සැරසෙන්නේ නම් යුද්ධ ප්‍රකාශ කරනවා. යුද්ධයකට එළඹෙනවා නම් දැන් අවශ්‍යයි යුද්ධ උපකරණ සන්නද්ධ රථ කාලතුවක්කු අර කිව්වේ විවිධ දේවල් ප්‍රහාරක යානා. දැන් සම්පත් වලින් යම් ප්‍රමාණයක් මේ සිවිල් භාණ්ඩ වෙනුවෙන් යෙදූ සම්පත් වලින් යම් ප්‍රමාණයක් යුද්ධායුධ යුද්ධෝපකරණ වෙනුවෙන් යොදන්නට සිද්ධ වෙනවා. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් යුද්ධේ දරුණුවටම කරන්න නම් මේ M කියන ලක්ෂය දක්වා K සිට මිලිටරි භාණ්ඩ ගේන්න වෙනවයි කියලා. එහෙම තමයි හිතන්නේ සමහරක් වෙලාවට. හිතෙන්නේ යුද්ධේ දරුණු නිසා යුද්ධ ඉවරයක් කළා ඊට පස්සේ ජීවත් වෙමු. නෑ එහෙම වෙන්නේ නෑ. යුද්ධ කරන්නත් මිනිස්සු ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න යුද්ධ සෙබළු විතරක් නෙමෙයි සිවිල් ජනතාවක් ඉන්නවා. සිවිල් ජනතාව අතරේ තමයි යුද්ධ යන්නේ. මේ දෙගොල්ලම ජීවත් වෙන්නයි මොනවා හරි දිනා ගන්නයි යුද්ධ කරන්නේ. නමුත් ප්‍රතිඵලයේ දෙපැත්තටම හානියක් වෙන එක අපි පස්සේ ඒක සංවේදීව තේරුම් ගන්න. හිතන්න එපා සිවිල් භාණ්ඩ බිඳුවට බස්සලා යුද්ධ කරන්න පුළුවන් කියලා. බෑ. එහෙනම් M ලක්ෂය දීලා තියෙන්නේ ඔබ වහාස් එතනට ඉක්මනියයි කියලා නෑ. යුද්ධේ කොච්චර දරුණු වුණත් සිවිල් භාණ්ඩ නැතුව යුද සෙබළුන්ටත් එයාගේ
පවුල් වල සමාජිකයන්ට ජීවත් වෙන්න විදියක් නෑනේ. එහෙමනම් ඔක කිසි විටක එම් ලක්ෂ්‍ය කරා එන්නේ. එහෙනම් ඔබට දැනෙනවා එන්න තියෙන සාධාරණම ලක්ෂ්‍ය T. එතන තර්කය මොකක්ද? දැන් දරුවනේ යුද්ධයක් තියෙන අවස්ථාවක විශාල වශයෙන් යුද්ධය වෙනුවෙන් බොහෝ සිවිල් ජීවිතේ බොහෝ දෑ කැප කරන්න සිද්ධ වෙනවා. සිවිල් භාණ්ඩ යම් තාක් දුරකට කැප කරන්න වෙනවා. විශාල පංගුවක්. ඔන්න කැප කරනවා යම් සිවිල් භාණ්ඩ ප්‍රමාණයක් කැප කරමින් ඒ සම්පත් මිලිටරි භාණ්ඩ සඳහා යොදනවා. ඒයින් අදහස් වෙන්නේ සිවිල් භාණ්ඩ බිඳුවටම බහිනවා කියන එක නෙමේ, නැත්තරම නැති කරනවා කියන එක නෙමේ. විශාල ප්‍රමාණයක් නිපදවූ සිවිල් භාණ්ඩ සැලකියුතු මට්ටමක් දක්වා අඩු කරලා එම සම්පත් යොදවනවා මිලිටරි භාණ්ඩ යුද්ධෝපකරණ වෙන්නේ. පැහැදිලි. දැන් තව දුරටත් ප්‍රස්ථාරයේ අනිකුත් ලක්ෂ්‍ය පොඩ්ඩක් හිතේ තියාගෙන ඊළඟ ප්‍රශ්නට යන්න. එතකොට තේරෙයි තව අපිට තියෙන්නේ මේ U කියලා ලක්ෂයක් තියෙනවා. අතරමැද එච්චරයි. නැවත මේ රූපසර එන්න අවශ්‍ය රෙහිකුත් නෑ. අපි අවශ්‍යනොත් එමු. අපි රූප සටහනේ ඇඳපු මේ රේඛා අයින් කරලා පැහැදිලිව යන් ඉස්සරහට. නැත්තම් ප්‍රශ්නෙට ආය ආපුවම ඔබට ඒක ඔළුවට පටලෙනින්ද තව බලන්න. එහෙමනම් K ලක්ෂයේ සිට යුද්ධය කරා යන විට මිලිටරි භාණ්ඩ යම් ප්‍රමාණයක් නිපදවනවා. විශාල ප්‍රමාණයක් සම්පත් වල විශාල පංගුවක් ඒ සඳහා යොදවලා තියෙනවා. හැබැයි සිවිල් භාණ්ඩ නැත්තරම නැතුව යුද්ධ කරන්න බෑ. ඒවත් අවශ්‍යයි. හැබැයි උපරිම මෙච්චර නිපදවන්න පුළුවන් නම් මේ පේන විදිහට හරි අඩකටත් වඩා අඩුවෙන් තමයි දැන් සිවිල් භාණ්ඩ සඳහා සම්පත් යොමු කරන්නේ. අපි පිළිතුරු නිරීක්ෂණය කරමු. ඊට කලින් මේ රූප සටහනේ අපි ඇඳපු දේවල් මෙතනින් ඉවත් කරලා යමු ඊළඟ පියවරට එන්න උණු. හොඳයි. අපි යමු ඉදිරියට. පිළිතුර පේනවා ඔබට හොඳින්. මේ තියෙන්නේ මෙන්න ලක්ෂ්‍යය. T ලක්ෂ්‍යය. යුද්ධ කිරීම සඳහා මිලිටරි භාණ්ඩ යොදාගත යුතු වන බැවින් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම නොව මිලිටරි භාණ්ඩ ඇතුළත් කාර්යක්ෂම නිෂ්පාදන ලක්ෂයක් තෝරා ගනු ලැබේ. කාර්යක්ෂම ආයුවක්‍රේ මත පිට. M ලක්ෂය තෝරාගෙන නොලබන්නේ M කියලා කිව්වර ඉහළම ලක්ෂය. ඒතොර සිවිල් භාණ්ඩ බිඳුවර බහිනවා. M ලක්ෂය තෝරා නොගන්නේ ඔබට නිදහස තියෙනවා පිළිතුර ලියන්න. එහෙම ලියන්න. ඒදී කිසිදු සිවිල් භාණ්ඩයක් නිෂ්පාදනය නොවන බැවිනි. කිසිදු සිවිල් භාණ්ඩයක් නොමැතිව මේ දේ කරන්නත් බැරි බව ඔබට දැනෙනවා. එහෙමනම් මෙන්න බලන්න. M ලක්ෂය තෝරාගෙන නොලබන්නේ ඇයි? M ලක්ෂය තෝරාගත්තොත් කිසිදු සිවිල් භාණ්ඩයක් නැත. කිසිදු සිවිල් භාණ්ඩයක් නොමැතිව මේ සමාජයේ මිනිසුන්ට යුද්ධ කරන්නවත් ඉඩක් නැහැ. යුද්ධ කරන්නවත් ඉඩක් නැහැ. අවම ජීවන තත්වයක් පවත්වාගෙන යාම සඳහාවත් අවම තත්වයක් සඳහාවත් කිසියම් සිවිල් භාණ්ඩ ප්‍රමාණයක් අවශ්‍ය බැහැ. අවම ජීවන තත්වයක් සඳහාවත් සිවිල් භාණ්ඩ සුළු ප්‍රමාණයක් යොදා ගනිමින් යුද්ධය. අපි ඊළඟ පියවරට යමු. ආර්ථිකය ප්‍රතිගමනයකට පසුබැස්ම. බලන්න මේ වචනවල තියෙන සම්බන්ධතාවය. මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ විභාගෙදී. ඒතර විභාගෙදීම ඔබට කියනවා ප්‍රතිගමනයේ හෙවත් පසුබැසීම. ඒ ඔබට ඇතැම් පොත්පත්වල නැත්නම් ඇතැම් මොනහෝ යම් හෝ ආකාරයකින් මේ ඇතැම් වචන අතර නොගැලපෙන විදිහේ අවබෝධ ඔබට තියෙන්න පුළුවන් ලැබිලා. පොත්පත් සංග්‍රහවලත් ওই වැනි අඩුපාඩු නැතුවම නොවේ. දැන් ඔබට තහවුරුවම මේ රජයේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රයේ වචන ඒ ආකාරයෙන්ම යොදද්දී ඒ අයම විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර හදන ඒ පැත්තෙම කියනවා ප්‍රතිගමනයක් හෙවත් පසුගැස්මක් කියන්නේ එකම සංකල්පයක්. නැවතත්
මේ වචන දෙකේ එකම අදහසක් තියෙන බව හොඳින් තාවුරු කරගන්න. එනම් ප්‍රතිගමනයක් හෙවත් පසුබැස්මක් නම් මේ తాවකාලිකව සිදුවන තත්වයක් ඒ විශේෂත්වයක් ඔබට පෙන්නනවා අවම වශයෙන් මාස 6ක පමණ කාලයක්. ඊට වඩා වැඩි කාලයක් ආර්ථිකය ආපස්සට ආවොත් බිඳ වැටීම. එහෙම වුණොත් මායු වක්‍රය වමට විතැන් වෙනවා. COVID-19 වසංගතය මාස කිහිපයක් තිබිලා සම්පූර්ණයෙන් පළවෙනි රැල්ලෙන්ම ඉවර වුණා නම් ආර්ථිකයේ පසුබැස්මක් ප්‍රතිගමනයක්. නමුත් මේ මාස 3ක් තවත් 3ක් කාර්තු කිහිපයක් මාස 6 අවුරුද්දක් ඊටත් වඩා වැඩි කාලයක් දිගින් දිගටම ලෝකෙම ඇදීගෙන පසුබැස්මවල් ගණනාවක් අකණ්ඩව සිද්ධ වෙච්ච නිසා එහි ප්‍රතිඵලය පැහැදිලිවම මීට වඩා දරුණුයි. බිඳ වැටීමක්, වමට විතැන්වීමක්. කොරෝනා වසංගතයේ පටන් අරන් මාස 3කින් විතර ප්‍රශ්න ඇහුවනම් මායු වක්‍රයේ ඇතුළට ගමන් කිරීමක්. නමුත් පවතින වර්තමාන තත්වයේ තුල එය වමට විතැන්වීම. මා වර්තමාන තත්වයේ කියන්නේ අවුරුදු එකකුත් මාස 6කටත් වඩා වැඩි කාලයක් ඇදුණයින් පස්සේ මාස 6ම කීපයක්. දැන් කී ලක්ෂයකට කවර ලක්ෂයක්ද U ලක්ෂයේ වේ කියලා කියනවා. ඔබට මතකයි U ලක්ෂයේ ඇතුළත තිබුණේ. නමුත් අපි බලමු තව වතාවක් 100%ක් සම්පූර්ණයෙන්ම මේ දේවල් ඉගෙන ගනිද්දී අපි සියල්ලම සම්පූර්ණ නිවැරදිව ඉගෙන ගනිමු. මෙන්න ඔබට වඩා හොඳින් පේනවා කොතෙන්ට දෙන්නේ කියලා. මේ බලන්න. මේක මේ කෝණයක් මේ ඉහළට ගමන් කරාට ඒකේ කිසි ගැටලුවක් ඇති කරගන්න එපා. කෙනෙක් හිතන්න පුළුවන් මේ පැත්තෙන් වැඩි වුණානි කියලා. නමුත් ඌණ සේවා නියුක්ති තත්ත්වයක් නේ. ඌණ ප්‍රයෝජනයක් නේ සම්පත්. අකාර්යක්ෂමතාවයක් නේ. නිෂ්පාදන අකාර්යක්ෂමතාවයක් නේ. product efficiency නිෂ්පාදන කාර්යක්ෂමතාව. තවදුරටත් මතක් කරොත් මේ කීවැනි ලක්ෂයක පූර්ණ සේවා නියුක්තියක් තිබුණා. පූර්ණ නිෂ්පාදනයක් තිබුණා. ඒ නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබිලා තියෙන. නමුත් යුද්ධය නිසා ඇතුළට ගමන් කරගෙන තියෙනවා මේ කියන තත්වයේ තුල. නැවතත් ආර්ථිකයේ ප්‍රතිගමනයක් හෙවත් පසුබැසීමක් ලෙස සැලකෙන්නේ සමහර ඉල්ලුමේ ඌනතාවයක්. ඒ කියන්නේ භාණ්ඩ සේවා නිෂ්පාදනය සඳහා තියෙන ඉල්ලුම අඩුයි කියන එක. සමහර කියන්නේ සමස්ත කියන වචනේ. ඒවට එච්චර බය වෙන්න එපා. තාම විශේෂ නිර්දේශ ඔබට මේ සමහර ඉල්ලුම්, සමහර ආදායම්, සමහර වියදම් කියන වචන හුරු නෑ. ඉදිරියේදී ලැබෙනවා. නමුත් විශේෂ නිර්දේශ ඉගෙනගෙන විභාගයට යද්දී සම්පූර්ණයෙන් ඔබ මේ වචන ඊටාම් සමීපයි. සමහර කියන වචනේ සාමාන්‍ය අර්ථයේ සමස්ත කියන එක. එමනම් සමස්ත ඉල්ලුම අඩු වෙනවා. අඩු වෙනකොට නිෂ්පාදනය ආපස්සට විශාල පසුබෑම. මෙන්න ප්‍රතිගමනය පසුබැසීම මායු වක්‍රයේ ඇතුළත ලක්ෂයක් කරා ඇදී ඒම විතැන්වීමක් නෙමෙයි. ඒ කිටි කාලීන තත්වයක් බැවින් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවට විභව නිමැවුමට බලපෑමක් ඇති නොකරයි. ඒ ප්‍රතිගමනයකදී ආර්ථිකයේ පවත්නා නිෂ්පාදන ධාරිතාව ඌණ උපයෝජනයකට ලක්වේ. අන්න යෙදුම නිෂ්පාදන ධාරිතාවේ ඌණ උපයෝජනයකට ලක් වෙනවා. ඌණ උපයෝජනය අවභාවිතාව අඩුවෙන් භාවිතාවෙන් ඌණ උපයෝජනය පූර්ණ උපයෝජනයක් නෙමෙයි. ඒ ඌණ උපයෝජන නිසා හැකියාවක් වේ ඇතුළත පිහිටි ලක්ෂයක් දක්වා මෙන්න මේ ආකාරයෙන් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ.
දැන් ප්‍රශ්නේ ස්වභාවය වෙනස් වුණා. අර පළවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන කියා මායිම් වක්‍රයේ ඇසුරිනුයි උපකොටස් තිබුණේ. දැන් වෙනත් දිශාවකට ප්‍රශ්නේ වෙනස් වෙනවා. ප්‍රශ්නේ කියවන්න හොඳයි. ශ්‍රමික විභජනය division of labor ශ්‍රම විභජනය මතකයි ශ්‍රමය සාධක ඉගෙන ගනිද්දී මුලත අංක 1 මුල් කොටස් වල කොටස් වලට බෙදාගෙන වැඩ බෙදාගෙන එක් පුද්ගලයා නිෂ්පාදනය කිරීම තුළින් නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ ගිය ආකාරය ඉගෙන ගත්තා. නිෂ්පාදන පිරිවැය අඩු වෙන ආකාරය ඉගෙන ගත්තා. නිෂ්පාදන ධාරිතාවයේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් බව තේරුම් ගත්තා. ඒ සීල කරුණු දැන සිටින ඔබට මේ ප්‍රශ්නේ ඉතා පහසුයි. ඒත් පියවරින් පියවර ලකුණු ගන්න විදිහ අපි බලමු. ශ්‍රමික විභජනය ආර්ථිකයක නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීමට හේතු වන්නේ ඇයි? ශ්‍රම විභජනයෙන් නිෂ්පාදනය ඉහළ යනවාම තමයි. එසේ නොකර සියලු වැඩ එක පුද්ගලයෙක් බදාගත්තොත් තමයි අකාර්යක්ෂමතාව ඇති වෙන්නේ. වැඩ බදා ගන්නවා නෙමේ වැඩ බෙදා ගන්නවා. එහෙමනේ කියන්නේ. එන නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීමට මේ වැඩ බෙදා ගැනීමේ ශ්‍රම විභජනය කොහොමද හේතු වෙන්නේ? හේතු තුනක් සඳහන් කරන්න. මේ බලන්න. දැන් ඔබ ඒක දැකපු ගමන් ප්‍රශ්නේ ওই හේතු තුනක් කියන කාරණේ දැක්කේ නැත්නම් මේකට රචනාවක් වගේ ලියයි. හොඳින් ප්‍රශ්නේ නිරීක්ෂණය කරන්න කිව්වම ඒ නිසාමයි. කරුණු ගණනාවක් ඔබට පැහැදිලි කරන්න. එයින් ඕනෑම කරුණු තුනක් පිළිතුරට ප්‍රමාණවත්. ශ්‍රමික විභජනය නිසා නිෂ්පාදන ක්‍රියාවලියේ කුඩා අංශ කෙරෙහි සේවකයන් අනුයුක්ත කළ හැකි වන බැවින් විශේෂ ප්‍රාගුණ්‍යයකට අවස්ථාව සැලසේ. මේ තාම පහසු ප්‍රශ්නයක්. අපි ඒකට ගොඩාක් වෙලාව ගන්න අවශ්‍ය නැහැ. කොටස් වලට වැඩ බෙදාගත්තාම එක්කෙනෙකුට හම්බෙන්නේ පොඩි වැඩ කොටසක්. ඒ වැඩ කොටස ඊටාම එක්ස්පර්ට් විශේෂඥ හැකියාවක් ලබා ගන්න පරිදි කළ හැකි වීමයි එතන තියෙන වැදගත්කම ප්‍රයෝජනය. ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය තල්ලුව එතනින් එනවා. විවිධ පුද්ගලයන්ගේ නිපුණතා හැකියාවන් හා බැඳියාවන් වෙනස් බැවින් උපන් හැකියාවන් වෙනස්, මානව ප්‍රාග්ධන කුසලතා වෙනස්, ඔවුන්ට ලැබෙන පහසුකම් වෙනස්, අධ්‍යාපනය ලැබෙන අවස්ථා වෙනස්. ඒත් එක්කම ඔවුන්ගේ අර උපන් කුසලතා හැකියාවන් අධ්‍යාපනයේ හා ඵල පුරුද්ද තුලින් නිපුණතාවයට පත් කරගත හැකි తত্ত্বය පුද්ගලයන් වෙනස්. ඒ නිසා තමන්ට වඩා ගැළපෙන ක්‍රියාකාරකම් තෝරාගෙන ඒවායේ නිරත වීමෙන් ශ්‍රම ඵලදායීතාව ඉහළ නැගී වැදගත්ම දේ තෝරගෙන ආසාවෙන් කරපුවම කාර්යක්ෂම නිෂ්පාදනය තුලින් ශ්‍රම ඵලදාය වැඩි වේ. නිෂ්පාදන මට්ටම ඉහළ නැංවේ. බොහොම පහසු කරුණු ටිකක් තියෙනවා. ඊළඟ කාරණේත් බලමු අපි හිමින් සීරුවේ. කිසියම් සේවකයෙකුට ක්‍රියාකාරකම් කීපයක් කිරීමට සිදු වූත් මං කිය වැඩ ඔක්කොම එකට බදාගත්තොත් ඒ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ එක හා සමාන දක්ෂතාවයක් ඔහුට නැති බැවින් එක පුද්ගලයෙකුට හැම දෙයක්ම එක වගේ කරන්න බෑ. එක දෙයකටයි වඩා වැඩියෙන් දක්ෂ වෙන්නේ. ඒ දේ තමයි බෙදා ගන්න කියන්නේ. ඔක්කොම වැඩ එක පුද්ගලයෙක් අතට ගත්තොත් කාර්යක්ෂමතාව ඵලදායීතාවය අඩු වෙනවා. ඒ නිසා වැඩ බෙදාගත්තාම නිෂ්පාදන හැකියාව කාර්යක්ෂමතාවයේ නිෂ්පාදන මට්ටම ඉහළ යනවා. ඒ ගැනයි කියන්නේ. කිසියම් ක්‍රියාකාරකමක විශේෂ ප්‍රාගුණ්‍ය විශේෂඥ කුසලතා විශේෂ ප්‍රාගුණ්‍ය කරනු ලබන සේවකයෝ එම කටයුත්ත වඩා නිවැරදිව වඩා ඉක්මනින් වඩා ගුණාත්මකව ඉටු කිරීමේ අත්දැකීම් සහ ඵල පුරුද්දක් ලබති. ඔබට වෙන උදාහරණ අවශ්‍ය නැහැ. මම මේ විෂය උගන්වන ආකාරය ගන්න මම විෂයන් දෙක තුනක් උගන්වන්න තීරණය කරලා ඒ සඳහා පුරුදු පුහුණු වුණා නම් මට එක විෂයක්වත් මේ ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරන්න බෑ. මා මේ විෂය මං ආස කරන විෂය, මා විභාගයේ ඉතා ඉහළින් ප්‍රතිඵල ලැබු විෂය, උසස් පෙරදී වගේ විශ්වවිද්‍යාල මට්ටමේදී ඒ නිසා මා මේ විෂය උගන්වන්න ආසාවක් තියෙන නිසාම ඒ විෂය දැන් ඔබේ වයස වගේ කිහිප ගුණයක් දරුවන්ට උගන්ලා තියෙනවා. ඔබේ වයසෙන් කිහිප ගුණයක් මා උගන්වපු වසර ගණන වැඩි. එතුලින් තමයි
මේ ආකාරයේ ඉදිරිපත් කිරීමක් කරන්න මට විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබිලා තිබෙන්නේ. ඔබම අපට දන්නවා එවන අදහස් තමයි අපි මේ අනිත් පැත්තට ඔබ සමග බෙදාගන්නේ. මේ ඉදිරිපත් කිරීම ගැන ඔබ අපිට විවිධ ආකාරයේ කමෙන්ට්ස් එවනවා. අපි බොහොම සන්තෝෂයි. අපි තව තවත් හොඳින් වැඩ ටික කරගෙන යමු. ඊ සමගම මේ පළපුරුද්දත් එක්ක මේ වගේ පළපුරුදු එක්ක නව්‍යතාවයන් සොයා ගැනීමට හැකියාවක් ලැබේ. මෙතෙක් කිසි කෙනෙක් නොකළ දේවල්, අලුත් දේවල්, නවෝත්පාදනයන්, ඉනෝවේෂන් එහෙම වෙන්නේ ඔක්කොම වැඩ බදාගත්තොත් නෙවෙයි. එකක් බෙදාගෙන කළොත් ඒ දේ පිළිබඳ මෙතෙක් කවුරුත් නොදුටු මානයන් අත්දැකීම් තුළින් සොයාගෙන අලුත් ලෝකයක්, අලුත් ආර්ථිකයක්, නිෂ්පාදන හැකියාව වර්ධනයක්, නිෂ්පාදන මට්ටම ඉහළ යාමක්. විශේෂඥ දැනුමැති ශ්‍රමිකයෙකු බිහි කෙරේ. විශේෂඥ දැනුමැති ශ්‍රමිකයෙක්. එක්ස්පර්ට්. හොඳයි. ඔය කරුණු 3යිනේ ලියන්න තියෙන්නේ. දැන් අපි කරුණු කීයක් සාකච්ඡා කළා. මේ ප්‍රශ්නේ බලමු. මේ ලකුණු අවශ්‍ය වෙන නිෂ්පාදකයා වක්‍රය අඳිදී උත්තරේ ඉස්සර කරගන්න එපා. හිමින්සුවේ ප්‍රශ්නේ බලන්න අපිට රූප රාමුව තුළ ප්‍රශ්නේ පිළිතුර එකවර සියල්ල ගොනු කරන්න බෑ. එහෙම පුංචි අකුරු වලට ගන්න පුළුවන්. ඒතර මේ කාර්යක්ෂමතාව අඩු නිසා මම ඒක කළමනාකරණය කරන්නම්. පැහැදිලිව ඔබ ප්‍රශ්නේ විතරක් කියව ගන්න හොඳින්. විවේකීව. හිගකම නැමැති සංකල්පයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ආධාර කරගනිමින් පැහැදිලි කරන්න. මම මෙතනම රූප සටහනක් අඳින්නම්. බෝ වෙනත් තැනකට ගෙනියන්නේ නැතුව. අපි බලමු මෙහෙම. මෙන්න නිෂ්පාදන හැකියාව වක්‍රයක් අපි ඇඳලා බලමු. නම් කරන්න මොනවා හරි කමක් නැහැ සංකේත. අර සිවිල් මිලිටරි ප්‍රශ්නේම අවශ්‍ය නැහැ. මම මෙතන මේ ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් දෙන්නම්. මෙන්න බලන්න. මේ ප්‍රශ්නේම මීට කලිනුත් විභාගෙදී ඔබට ලැබුණා. දැන් මතක් වෙනවා ඇති. ඉතින් මෙහෙම නැවත නැවතත් එහෙම ප්‍රශ්න ලැබෙනකොටම ඔබට දැනෙනවා පසුගිය විභාග ප්‍රශ්න ඇසුරින් මේ විෂය මේ ආකාරයෙන් ඉගෙන ගැනීමේ ලැබෙන වාසිය. මේ ඊලක්ෂයේ දැක්වෙන සංයෝගය. ඔබට ඕම උපක්‍රම යොදා ගන්න පුළුවන්. මායි වක්‍රයේ මතු පිට පිටි K සහ T ලක්ෂ වලින් පෙන්වන්නේ පූර්ණ නිෂ්පාදනය, පූර්ණ සේවානියුක්තිය, නිෂ්පාදන කාර්යක්ෂමතාව. පවත්නා සම්පත් තුළ ඒ සීමාවේ රැඳිය හැකි KT. මායිමක් කියන්නේ මායිමින් පිටට යන්න බෑ. මායිම මත ඉන්න, මායිම ඇතුළේ ඉන්නත් පුළුවන්. අකාර්යක්ෂමව. පවත්නා සම්පත් තුළින් ඊ තරම් දුර ලක්ෂයකට යන්න බෑ. නතර වෙනවා. එහෙම වුණා නම් මෙන්න මේ තැන්වල Y භාණ්ඩයේ මේ දැක්වෙන තරම් ප්‍රමාණයක් නම් නිෂ්පාදනය කරන්නේ නිශ්චිතවම X නිෂ්පාදනය කර හැකි මෙපමණයි. X භාණ්ඩය මෙපමණ ප්‍රමාණයක් මෙපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරා නම් සැබවින්ම Y එකක්වත් නිෂ්පාදනය කරන්න බෑ මේ දැක්වෙන රූප සටහන අනුව. ඉනිස ඔබට පැහැදිලි කිසිසේත් කිසිවෙකුට කිසිදු තත්ත්වයක් තුළ මේ පවත්නා සම්පත් තාක්ෂණය හා නිෂ්පාදන කාර්යක්ෂමතාවය තුළ ඊ තරම් දුර ලක්ෂයකට ගමන් කරන්න බෑ. හිගකම නැමැති සංකල්පය නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක් ආධාර කරගනිමින් පැහැදිලි කරන්න.
ඔබ ඒ වගේ ප්‍රස්තාරයක් ඇඳලා විතරක් නතර වෙන්න එපා. පිළිතුරට එන යම් කෙටි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න. පවත්නා සම්පත් සම්භාරය පූර්ණ නිෂ්පාදනයට යොමු කිරීමේදී කී ලක්ෂයන්ගෙන් දැක්වෙන කී හෝ ටී වැනි ලක්ෂයන්ගෙන් දැක්වෙන ආකාරී සංයෝග නිපද විය හැකි නමුත් එවැනි සංයෝග නිපද විය හැකි නමුත් සම්පත් හිගකමකින් යුක්ත බැවින් අවශ්‍යතාවයේ තිබුණත් ආසාව උවමනාව කැමැත්ත තිබුණත් ඊ ලක්ෂයෙන් දැක්වෙන ආකාරී සංයෝගයක් බිහි කළ නොහැක. කී පුළුවන් ටී පුළුවන් අවශ්‍ය නම් මෙතනත් පුළුවන් මේ අතර ඕන තැන පුළුවන් ඉන් එහාට අශක්‍යයි අශක්‍ය ශක්‍ය ප්‍රදේශය අශක්‍ය ප්‍රදේශය කියන වචන දෙකක් ඔබට ඇතැම් විට පොත්පත්වල ලැබෙනවා. හැකි නොහැකි. ඉවරයි. ඊළඟ පියවරට යමු. බලන්න එකම ප්‍රශ්නය තුළ නිපුණතාංක 1 අපි කතා කරපු එක උපකොටස් වල එක පරිච්ඡේද වල ඉගෙනගත්තු කරුණු එක තැනකට ගෙනහැර පාන හැටි. එකම ප්‍රශ්නය තුළට මේක සංයුක්තව කවන හැටි. වෙළඳපළ ආර්ථිකයක මිල ගණන් කවර කාර්යයක් ඉටු කරනු ලැබේද? අපි පොඩ්ඩක් මතක් කරමු. දැන් ඔබට පොඩි වෙනසක් අවශ්‍යයි අත්දැකීම. මෙන්න වෙළඳපළ ආර්ථිකයක තත්ත්වය. වෙළඳපළ ආර්ථිකයක මිල තීරණය වෙනවා. අපි මෙහෙම බලමු. වෙළඳපළ ආර්ථිකයක දෙවෙනි ඒකකයේදී ඔබට වෙළඳපළ කියන්නේ කුමක්ද? වෙළඳපළ ආර්ථිකයක් ගැන ඉතා ප්‍රායෝගික දේවලුත් කියලා දෙනවා. දැනට අපි මේ විෂය නිර්දේශයේ නිපුණතා එකේ ඉගෙනගෙන කරුණු කාරණා අනුව මතකයි. අපි හැකිතාක් තීරුම් ගත්ත සැහැල්ලුවෙන් මේ දේවල්. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර ඉල්ලුම හා සැපයුම කියලා බලවේග දෙකක් ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ ගැන ඇත්තටම මේ ඒකකයේදී හැඳින්වීමක් තමයි කෙරෙන්නේ. ඉල්ලුම ඩිමාන්ඩ්, සැපයුම සප්ලයි, මිල ගණන් මේ ප්‍රස්තාරය මෙහිමයි ඉන්නේ. මෙන්න මෙතන මේ ගණුවන් දෙනුවන් දෙපිරිස එකඟ වන ආකාරයක් අපි කලින් පැහැදිලි කරා යම්තාක් දුරකට වෙළඳපළක මිල කියන සංකල්පය ගනිද්දී. මෙන්න මෙතන මේ ගැනුම්කරු සහ විකුණුම්කරු දෙදෙනාම එකඟ වන තත්වයක් තමයි මේ දෙදෙනාගේම සිතුවිලි එකම ධාරාවකට ඇවිත් එකම තැනක ගොනු වෙලා නිශ්චිත මිලකට රුපියල් 10කට මම ගන්නම් කියන තැනට මෙයා එකඟ වෙද්දී මේ විකුණන පුද්ගලයා කියන හරි මම එහෙනම් රුපියල් 10කට දෙන්නම් කොච්චරක්ද ගන්නෙ මට ඒකක 10ක් දෙන්න මම 10ක් දෙන්නම් කෝ ගන්න මෙන්න මේ දෙන්නම එකඟ වෙලා මම එක තැනකදී කිව්ව ඔබට මේක දෙසිතම එකම සිතක් වීලා කියන එක සිත දෙතැනක නතර වෙලා තමයි අනිත් හැම තැනම තියෙන්නේ මෙතන දෙන්නම එක තැනකට එනවා මේ කිසිම තැනක නොතිබිච්ච ආකාරයෙන් මේ බලන්න මේ ආර්ථික විද්‍යාව ඉදිරියේදී ඔබ ඉගෙන ගන්න නියමිත ඇතැම් කරුණු ඕකට කියනවා මිල තීරණය වීම අදෘශ්‍යමාන හස්තයක් මගින් අදෘශ්‍යමාන බලවේගයක් මගින් තීරණය වෙනවා කියලා මුලදී කියන්නේ මොකද මේක දෘශ්‍යමාන බලවේග වලින් පෙන්වන තරම් ඔබ විශේෂ කරුණු වලින් පොහොසත් වෙලා නැහැ පළවෙනි ඒකකයේ. ඒ නිසාම ඊට ආධුනිකයට කියන්නේ අදෘශ්‍යමාන බලවේගයක් මගින් මිල තීරණය කරනවා. ඒ දේ හොඳින් දන්නවා. ඉන් ඉදිරියට දැන් මතක් කරන්න. මෙසේ තීරණය වන මිල මත තමයි කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී මතක් කරන සම්පත් බෙදා හැරීමේ ප්‍රශ්නය නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නේ සහ ආදායම් බෙදී යාමේ ප්‍රශ්නේ කියන හැම තැනකදීම වෙළඳපොළ ආර්ථිකයක තීරණ ගන්නේ ගැනුම්කරුවන් විකුණුම්කරුවන් ඔවුනොවුන්ගේ ස්වාර්ථය මත තීරණය වන අදෘශ්‍යමාන බලවේගයක් හරහා තීන්දුව වෙන මිලක් මත ඒ මිල මත එම මිලෙහි කාර්යයන් තුනක් තිබෙනවා දැනට ඒ වචන තුන මතක තියාගන්න එම මිලෙහි එක කාර්යයක් තමයි සංඥා නිකුත් කිරීම සංඥා තවත් කාරණයක් තමයි සලාකකරණය සලාක තව එකක් තමයි පෙළඹවීම සානුබල එහෙමනම් ඉතා හොඳින් මතක තියාගන්න
වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කර්තව්‍යයන් 3ක් ගැන අපි කතා කරනවා. මොනවද මේ ප්‍රධාන කර්තව්‍යයන් 3? එකක් තමා මේ මිල මත සංඥා, මිල මත සලාක, මිල මත මොනවද? සානුබල. මෙන්න මේ වචන තුනම, මේ සංකල්ප තුනම ඔබේ පිළිතුර තුළ තිබිය යුතුයි. අපි බලමු කොහොමද අපේක්ෂිත පිළිතුර. මේ විදිහට පැහැදිලි කිරීම සමග ඔබට ඊටාම සාධාරණ ආකාරයෙන් පිළිතුර ඉදිරිපත් කරන්න. ඉන්න හරියටම අවශ්‍ය විදිහට ගෙනත් තියන්න. අපේ කලින් පෙර වැඩ පොඩ්ඩක් කොහොම තිබුණා. ඒකට කමක් නැහැ. අපේ වැඩනේ. මිල ගණන් කවර කාර්යයන් ඉටු කරයිද? මම අර ලිව්වේ. සංඥා සැපීම. කුමක් කොපමණ කෙසේ කා සඳහා. බලමු විස්තරේ පොඩ්ඩක් කියවලා. වෙළඳපොළ තුල කටයුතු කරන ආර්ථික ඒකකයන්ට, වෙළඳපොළ තුල කටයුතු කරන ආර්ථික ඒකකයන්ට කාටකාරද? පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන්ට තීරණ ගැනීම සඳහා අදාළ තොරතුරු මිල සංඥා මගින් ලබා දීම. මිල වැඩි භාණ්ඩ නිපදවන්න, මිල අඩු නිෂ්පාදන සාධක යොදව ගන්න. අන්න ඒ වගේ වැඩි මිලකට විකුණන්න පුළුවන් දේ විකුණන්න. එතකොටයි වැඩි ආදායමක්, වැඩි ලාභයක් ලැබෙන්නේ. අන්න ව්‍යාපාරිකයන්ට තීන්දුව දෙනවා. පාරිභෝගිකයන්ට දෙනවා සංඥාව අඩු මිලට ගන්න. එතකොට ඔබ උපයෝගිතාවය වැඩි වෙනවා. මිල මත තමයි අලෙවි කරන පුද්ගලයා හෝ ගැනුම් මිලදී ගන්න පුද්ගලයා දෙදෙනාම ඉස්සෙල්ලම සලකා බලන්නේ මිල කීයද ගන්න කියලා එහන්න. ඊට පස්සේ තමයි ඊතුරු දේවල්. මිල මත දෙනවා සංඥාව. මෙන්න ඔබ ගත යුතු තීරණ. මොකද සානුබල? ඒක ඊට වඩා තරමක් වෙනස් පැත්තකින්. සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් විසින් මිල සංඥා කෙරෙහි කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කරන සානුබල ලබා දීම. මේකේ පෙළඹවීම. සානුබල කියන වචනෙන් කියන්නේ පෙළඹවීම. දැන් ඊළඟ වචනේත් බලලා අපෝ පැහැදිලිවම සලාකණය. සලාකණයෙන් කියන්නේ බෙදා වෙන් කිරීම. මිල මත තමයි නිෂ්පාදන සම්පත්, හිඟ සම්පත්, ආර්ථික සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කිරීමට මඟ පෙන්වන්නේ. දැන් අපි නිෂ්පාදන සාධක යොදාගද්දී අපි මෙහෙම හිතමුකෝ ශ්‍රම සූක්ෂම, ප්‍රාග්ධන සූක්ෂම. ශ්‍රමය සහ ප්‍රාග්ධන. ශ්‍රමයේ සඳහා දරන්නට වන පිරිවැය මිලද වැඩි, ප්‍රාග්ධනයේ සඳහා දරන්න වන සිදුවන පිරිවැය මිලද වැඩි. මිල මත තීරණ ගන්නා විට නිෂ්පාදකයෝ අඩුවෙන් මිල ගෙවන්නට වෙන වියදම අඩු, වියදමට අපි පිරිවැය කියලා ඉදිරියදී කියන්නේ. නිෂ්පාදන පිරිවැය අඩු සම්පත් තමයි යොදාගන්නේ, බෙදාගන්නේ, බෙදා හරින්නේ නිෂ්පාදන කටයුතු තුළ. එහෙමනම් හිග සම්පත් විකල්ප භාවිතව බෙදා වෙන් කිරීම මඟ පෙන්වීම. එතනදී අපි සලාකණී කියන වචනේ ගත්තා. සම්පත් බෙදා හැරීම පිළිබඳව. ඊට ඉස්සෙල්ලා කතා කරා පෙළඹවීම. ලාභය මත, ආදායම් මත, මිල මත සානුබල පෙළඹවීම ලබා දෙනවා. ඊට පස්සේ මිල මත සංඥා කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවිය යුතුද? ඊටාම පැහැදිලි පිළිතුරක්. ඊතරදී අර වචන තුනම ඔබ යොදා ගන්න ඕන. සංඥා සැපයීම, සලාක සහ සානුබල. මේ වචන තුන ලිවීමමත් යම් ලකුණු ප්‍රමාණයකට ප්‍රමාණවත්. ඒ වුණාට වචන තුන ලියලා ඉන්න එපා. ඊට යටින් කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. දැන් අපි කොතනද නතර වෙන්නේ? අවසාන අංකයේ පළවෙනි ප්‍රශ්නේ. බලන්න මේ එකම ප්‍රශ්නේ තුල නිෂ්පාදනයේ අවක්‍රාවස්තික පිරිවැය, ඒ සමගම ආර්ථික පද්ධති එතෙන්ටත් ආවා. වෙළඳපොළ ආර්ථික. දැන් විධාන ආර්ථික, සැලසුම් ආර්ථික, කමාන්ඩ් ඉකොනොමීස්, විධාන ආර්ථික. ඔබ දන්නවා විධාන ආර්ථික කියන්නේ බොහෝ සෙයින් දේපල රජය සතු පොදු සමාජ සුබ සාධනය මත තීරණ ගන්න සැලසුම් ආර්ථික පද්ධති. විධාන ආර්ථිකයක අවාසි මොනවද? මෙතන අවාසි අහන්නේ. බලන්න. මේ සැලසුම් ආර්ථික ඇතැම් විට අකාර්යක්ෂම වෙන අවස්ථා තියෙනවා. මේ විධාන සැලසුම් ප්‍රායෝගික තත්ත්වයන් සමග නොගැලපෙන අවස්ථා තියෙනවා.
මේ විධාන ආර්ථිකවල සැලසුම් තුළ මිනිසුන් පිනබව ඉන්නේ නැති අභිප්‍රේරණය නොවන තත්ත්වයන් තියෙනවා. රජයේ මැදිහත් වීමේදී රජයේ දේශපාලන අතපෙවීම වැනි අකාර්යක්ෂමතාවලදී සිදු විය යුතු දෙයට වඩා සිදු නොවිය යුතු දේ වීමේ සම්භාවිතාවය එවැනි ආර්ථිකවල පවතිනවා. මොකද මධ්‍යගත සැලසුම් මණ්ඩලය රජය තමා ප්‍රධාන භූමිකාව කාර්යභාරය ඉටු කරන්නේ. නිලධාරි වාදී අල්ලස් කොමිස් දූෂණ වැනි කොතිකුත් අකාර්යක්ෂමතා තියෙනට පුළුවන්. ඒවා වෙනත් පාඩම් වල විස්තරාත්මකව කතා කරනවා. අපි බලමු එවැනි විධාන සැලසුම් ආර්ථික අපි අගය කරනවා වගේම එවැනි ආර්ථිකවල ප්‍රායෝගිකව දැකිය හැකි කොතිකුත් දුර්වලතා අඩුපාඩු තිබෙනවා. ඉතින් අපෙන් අහන්නේ අවාසි කියන්නේ ඒ අඩුපාඩු දුර්වලතා. සමාජීය ගුණාත්මක අවශ්‍යතා පිළිබඳ ඊතරම් තැකීමක් නොකිරීම. ක්වොලිටි එක නෙමෙයි බලන්නේ ක්වන්ටිටි ප්‍රමාණය. මෙන්න මෙච්චරක් දෙන්න ඕන මේ මිනිස්සුන්ට කියලා කුමක්ද කොපමණද කියන ප්‍රශ්නට උත්තර ගද්දී ඒ බහණ්ඩේ ගුණාත්මක තත්ත්වයට වඩා සීළු දෙනාටම මේ දේ ලබා දී යුතුයි කියන හැඟීම තුල ගොනු වෙද්දී ඇතැම් විට ඔබ ඉල්ලන ඔබට අවශ්‍ය ඉහළ ප්‍රමිතිය ගුණය නොතිබෙන්නට පුළුවන්. සියලු දෙනාට සමව නිෂ්පාදනය කරන්න උත්සාහ දැරීමේදී හැම හොඳක් පසුපසම වරදක් අසාර්ථකත්වයක් අවාසියක් තියෙන පුළුවන්. ඒ පුද්ගලයන් හිතන තත්වයන් අනුව පුද්ගලබද්ධ ආකල්ප අනුව පාරිභෝගික ස්වාධීනත්වය හා තේරීමේ නිදහස අහිමි වේ. විධානයක් දෙන command what to produce in which quantities මෙන්න මෙච්චරයි කියලා අනක් දෙන්නේ විධානයක් command economies. එතකොට ඒ command එක ඒ විධානය තුළ පෞද්ගලික නිදහස අහෝසි වෙනවා බොහෝ දුරට. හිතූ පැතූ ආකාරයෙන් හිතු මතයට තමන් මනාප පරිදි භාණ්ඩ තෝරා ගන්න නිදහසක් නෑ. සියලුම දෙනාට එක හා සමානයි. සමානාත්මතාවය. එවිට අපි ස්වභාවයෙන්ම උපතින්ම අපි කැමති වෙනසට ඒ බලාපොරොත්තු වෙන වෙනස තෝරා ගන්න නොලැබීම අඩුපාඩුවක් හැටියට එසේ හැඟින අය දකිනවා. ගුණාත්මක අවශ්‍යතා පිළිබඳ ඊතරම් තැකීමක් නොකීම ස්වාධීනත්වය හා තේරීමේ නිදහස අහිමි වේ. ඊළඟ කාරණය සම්පත් හා දීපල හිමිකම පිළිබඳ පුද්ගලික හිමිකමට ඉඩක් නොමැති බැවින් වෙහෙසී වැඩ කිරීමට සානුබල නොපවතී. අපි පැහැදිලිවම ඇත්ත කතා කරනවා නම් ඇතැම් විට රජයේ විධාන නියෝග සැලසුම් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල කාර්යක්ෂම වැඩ කළත් ඒ වැඩ කොතෙක් අකාර්යක්ෂම වුණත් ලැබෙන වැටුප් එකම ශ්‍රේණී සේවකයන්ට එක හා සමානයි. ඉතා හොඳින් ප්‍රතිඵල ලබා දෙන්න ඉගැන්නුවත් එසේ නොවුණා වුණත් ලැබෙන වැටුප් අතර ලොකු වෙනසක් නැහැ. ඕනෑම වෘත්තියක් සම්බන්ධයෙන් හිමයි. ඉතාම හොඳින් රෝගීන්ට සුවපත් වෙන්නට රෝගීන් සඳහා බොහොම කරුණාවෙන් දයාවෙන් වැඩ කරනවා වගේම එහෙම නොවෙනවා වෙන්නත් බැරි නැහැනේ. ඒත් වැටුප් එක හා සමානයි. ඕනම ක්ෂේත්‍රයක බලන්න කාර්යක්ෂම වේවා අකාර්යක්ෂම වේවා රජයේ රාජ්‍යංශී විධාන නියෝග සැලසුම් තුළ බොහෝ විට දකිනවා අපි සානුබල නොපැවතීම. වඩා හොඳින් වැඩ කරන අයට වැඩි ගෙවීමක් කොතෙකුත් දකින්න නැහැ. අඩුවෙන් වැඩ කරත් වැඩියෙන් වැඩ කරත් එක හා සමානව අර වැඩිපුර වේගයෙන් වඩා හොඳින් ඉහළ ප්‍රතිඵල ලබා දෙන්නට හැකි සේවකයන් ඔවුන්ට වෙනම සානුබලයක් මොටිවේෂන් අභිප්‍රාය නොලැබුණොත් ඔවුන් උදාසීන වෙන්නට පුළුවන්. එය මෙම ක්‍රමය තුල තියෙන අකාර්යක තත්වයක්. ඔබේ පාසලේ දිවයිනේ ප්‍රථමයා බිහි වෙන්නට උගන්වපු ගුරු මහත්මියට මෙන්ම තමයි එසේ නොවන්නට උගන්වූ ගුරු මහත්මියට ලැබෙන වැටුප් අර පළමුව කී පුද්ගලයාට වෙනම විශේෂ ප්‍රතිලාභයක් රජයේ විසින් ලබා දෙන්නේ නැහැ. ඒක ඔයාගේ රාජකාරිය, ඔයාගේ ඩියුටි හරියට කරලා තියෙනවා. එච්චරයි. එන් එහාට ක්‍රමවේදයක් නැහැ. එහෙමනම් පෙළඹවීම නැතිකම නිසාම ඇතැම් විට අකාර්යක්ෂමතා උදාසීනතා කොතෙකුත් ඇති වෙන්න පුළුවන්. පෘථග්ජන මිනිස්සුන් වැඩ කරන විට එවැනි පරිසරයන් තුල
සානුබල නොපවතින බැවින් නව්‍යතාවයන් සංවර්ධනය සඳහා යොමු වීම වැළකී අපි මොකටද අලුත් දෙයක් හොයාගත්තත් මෙච්චරමනේ අපිට ලැබෙන්නේ කියන පටු ආකල්පෙනම් ඔළුවේ තියෙන්නේ සානුබල පෙළවවීම අභිප්‍රේරණ නොමැතිකම නිසාම හැමදාම එක තැන පල් වෙන ගතියක් දකින්න පුළුවන් සැලසුම්ගත ආර්ථිකවල අර වඩා ඉහළ අපි අගය කරන ඉතා ප්‍රශංසනීය හොඳ ලක්ෂණ වගේම මෙවැනි ඉදිරියට යන්නට අපහසු ආර්ථිකය ආපස්සට ඇදදමන්නට හේතු වන පසුගාමී ලක්ෂණත් අවාසිදායක ලක්ෂණත් සැලසුම්ගත ආර්ථිකවල කොතෙකුත් දකින්න පුළුවන් ඒ ප්‍රායෝගික යථාර්ථයක් එවැනි තත්ත්වයන් ලෝක ඉතිහාසයේ ආර්ථික පද්ධති පරිණාමයේදී කොතෙකුත් අපිට දකින්න පුළුවන්. ප්‍රශ්න පිළිතුර විතරක් සීමා කරගෙන අපි ඉදිරියට එවැනි අවස්ථා කතා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා යම් යම් තවත් වෙන වෙනත් ප්‍රශ්නවලදී වෙන වෙනත් මාතෘකා සමග එතකොට අපි ඒකට සාධාරණ ඉෂ්ට කරමු. මේ තව කරුණු ඒකට අදාළ ඔය සියල්ලම ඔබ ලියන්න අවශ්‍ය නැහැ. මේන් කරුණු හතරක් ලියීම ඉතා ප්‍රමාණවත්. තරංගයක් නොමැති බැවින් අකාර්යක්ෂමතාව වර්ධනය වේ. ඕනෑම දෙයකට තරංගයක් තියෙනවා නම් තමයි ඒක කාර්යක්ෂම නැගලා යන්නේ. තරංගයක් නැත්නම් උදාසීනයි. ඕනම දෙයක් එහෙමයි. අර සැලසුම්ගත ආර්ථික හැම දෙයක්ම සැලසුම් කරලා තියෙන නිසා පුද්ගලික කුසලතා උපුලංගවාගත්ත උනත් ඒතොලින් ඉදිරියට යන්න උනත් ඉස්සරහට පැනගෙන කඩාන බිඳගෙන යන්න තරම් ගැම්මක් ඉන්නේ නැහැ. සාමාන්‍ය වචනෙන් කියනවා නම් තරගයක් තියෙනවා නම් තමයි ගැම්ම වැඩි. ගැම්මක් නැති වුණාම උදාසීනයි. මිල පාලනය වෙනි තත්ත්වයන් යටතේ අදි ඉල්ලුම් කළු කඩ පැනනගීමේ ප්‍රවණතාවයක් පැවතීම. දැන් මේ වගේ යෙදුම් ආපු ගමන් ඔබ තරමක් කලබල වෙනවා. මම දන්නවා මොකද අපි නිපුණතා එක යටතේ තවමත් මෙන්න මෙවැනි වචන ඔබට අතිශයින් ආගන්තුකයි. ඒ නිසා ඔබ හිත හදා ගන්නට ඕනේ උසස් පෙළ විෂය නිර්දේශයම ආවරණය කරයින් පස්සේ 13 වසරේ අවසාන මාතෘකාත් ඉගෙන ගත්තයින් පස්සේ විභාගයෙන් දරුවෙකුට පළවෙනි ප්‍රශ්නේ තුල මෙවැනි ප්‍රශ්න අහන එකේ කිසි ඒකේ අසාධාරණයක් නැහැ. නමුත් ඔබ ආධුනික නිසා තවමත් මේ පිළිතුර ඇතැම් යෙදුම් ඔබට ආගන්තුකයි. ඒ දේවල් පස්සේ අපි යන්නේ නැහැ. කුතුහලයකින් ඒ දේවල් පොඩ්ඩක් තමුන් තවත් ආසාවෙන් බලාගෙන ඉන්න ඒ අදාළ පියවරවලදී කියලා දෙන්නම්. ඒ නිසායි පියවරක ඇතුළත් කරේ නැත්නම් අපිට ඉවත් කරන්න පුළුවන්. නමුත් එහෙම අවශ්‍ය නැහැ. අපි පැහැදිලිවම අර පිළිතුරු සමීක්ෂක වාර්තාවේ තියෙන පිළිතුරු ඒ ආකාරයෙන්ම අරගෙන ඔබට අපේක්ෂිත පිළිතුර පෙන්වන්නයි මේ ඉතාම ඉහළින් උත්සාහ කරන්නේ. හොඳයි. ඒ කළු කඩ කියන ඒවා සාමාන්‍ය දැනීම ගන්න තරම ඉක්මවා සිද්ධාන්තමය වශයෙන් විශේෂ දේශ ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අදි ඉල්ලුම් අදි සැපීම මෙවැනි තත්ත්වයන් ගැන එච්චර උවමනා නැහැ දැනට ගැඹුරට යන්න. මේ කොටස් එහෙම තමයි කොහොමත් මේ හරි උත්තරය. ආර්ථිකයේ සම්බන්ධීකරණය හා කළමනාකරණ ගැටලු නිර්මාණය වීම. ඒ සැලසුම් බොහෝ විට ප්‍රායෝගික භාවිතය සමග එකට ගැලපෙන්නේ නැහැ. ප්‍රායෝගික උද්ගත වෙන ඇතැම් තත්ත්වයන් සමග සාර්ථකව කළමනාකරන්න බැරි වෙනවා. ඇතැම් වසංගත රෝග ව්‍යාප්ත වෙන අවදීන් වලදී සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන තීරණ සහ ඇතැම් විට ඒ පාලනය කරන රාජ්‍ය අංශයෙන් මැදිහත් වන වෙනත් අංශවල බලධාරීන් අතර ඇතිවන මතගැටුම් නිසා නිසි කළමනාකරණ ක්‍රමවේදයන් ඇතැම් විට අවශ්‍ය කාල සීමාවට වඩා ප්‍රමාද වෙලායි ක්‍රියාත්මක වෙන්නේ. සැලසුම සකස් කරනවා ක්‍රියාත්මක වෙද්දී අවශ්‍ය දේ වෙන්න අවශ්‍ය වෙලාවට වෙලා නැත්තම් අන්න එවැනි අත්දැකීම් තමයි මේ කියන්නේ සම්බන්ධීකරණ කළමනාකරණ ගැටලු නිර්මාණය වීම. ඔබට මේවට අත්දැකීම් තිබෙනවා. නිලධාරිවාදයේ ව්‍යාප්ත වීම. මේ සැලසුම් කරන්නේ තුල අතිශයින් දකින්න ලැබෙන පිළිකුල් සහගතම තත්වයක් තමයි නිලධාරීන් ඔවුන්ගේම අභිමතයේ මත ඊට පහළින් ඉන්න නිලධාරීන් පමණක් නෙමෙයි සමාජයේ සාමාන්‍ය අවශේෂ ජනතාවට යම් පීඩාකාරී තත්ත්වයන් තුල උන්ගේ බලය නිලධාරී බලය යොදාගන්නේ ඒක විශාල අවාසියක්. ආර්ථික වෘද්ධිය මන්දගාමී මේ කියන කරුණු සියල්ල එකතු වුණොත් ආර්ථික වෘද්ධිය පැහැදිලිව මන්දගාමී වෙනවා. ඒ කියන්නේ කිස්සකයක් නැහැ. හොඳයි. එවනම් ඒකට ඔබට වැඩිරුත් එක කරුණු දුන්නා. ඒයින් කරුණු 4ක් ලිවීම හොඳින් ප්‍රමාණවත් සම්පූර්ණ පිළිතුරට. දැන් අපි මේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ කොටස බලමු. MCQ ප්‍රශ්න කියලා නෙවෙයි කියන්නේ. ඉරිගාන ප්‍රශ්න කියලා කියන්නේ ගොඩක් අය. ඉරිගාන නෙමෙයි ප්‍රශ්න තෝරලා පැත්තකින් අංක ලියන්න තියෙන උත්තර විභාග ප්‍රශ්න පත්‍රයේදී. කවන්නේ කොහොම කිව්වත් හරියට දැන් තේරුම් ගමුකෝ මේ ටික. මේක ඉක්මනට යනවා. තව මිනිත්තු කීපයයි මේ පරිච්ඡේදයේ.
බහුවර්ණ. බලමු ප්‍රශ්නේ මොකද්ද? පහත සඳහන් දෑ අතුරින් නිෂ්පාදන සාධකයක් නොවන්නේ කවරක්ද? ප්‍රශ්නද නේද? ස්වභාවික සම්පත්, මානව සම්පත්, මුදල්, ව්‍යවසායකත්වය. මොකද්ද නිෂ්පාදන සාධකයක් නොවන්නේ? ස්වභාවික සම්පත් භූමිය, මානව සම්පත් ශ්‍රමය, මුදල්, ව්‍යවසායකත්වය, මානව සම්පත්. මෙන්න උත්තරේ. මොකද සමහර විට දරුවෝ හිතන් ඉන්නවා මුදල් කියන්නේ ප්‍රාග්ධනය කියලා. ආර්ථික විද්‍යාවේ කිසිවිටකත් මුදල් ප්‍රාග්ධනයේ සලකන්නේ නැහැ. ඒකට ඊට වඩා නම් තප්පරයක්වත් ගන්න එක සුදුසුත් නැහැ කාලේ. අපි ඉක්මනින් යමු. හිගකම පිළිබඳ ප්‍රශ්නය බලන්න ගොඩාක් දරුවෝ කියන්නේ මේ බහුවර්ණ කොටස අමාරුයි කියලානේ. දැන් අපි ඉගෙනගෙන තියෙන විදිහට නිපුණතා අංක 1 ඔබට තේරෙනවනේ වඩා ලේසි මොන ප්‍රශ්න පත්‍ර කොටසද? බහුවර්ණ කොටසනේ. බැලු උත්තරේ පේනවනේ. ඉදිරියටත් එහෙම තමයි හැම එකකම හැම නිපුණතාවයක්ම කරගෙන යන්න. හිගකම පිළිබඳ ප්‍රශ්නය ඉතින් ඕක විශ්වීය සාධාරණ ප්‍රශ්නයක් කියලා අපි කිව්වේ. මේ ප්‍රශ්නේ කාටද නැත්තේ? හිගකම. දැන් වාක්‍ය කියවන යන්නේ. එතකොට දැනෙයි මොකක්ද හරි උත්තරේ. හිගකම පවතින්නේ සංවර්ධනයේ වෙමින් පවතින ආර්ථිකයන්හි පමණි වෙන්න බෑ. ඕනෑම ආර්ථිකයකම තිබෙනවා. හිගකම පවතින්නේ වෙළඳපොළ ආර්ථිකයන්හි පමණි. සැලසුම්ගත සම්ප්‍රදායික සමාජ ඔක්කොම හැම රටකම තියෙනවා. පවතිනුයේ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉතා අධික බැවිනි. මිල අධික වුණත් මිල අඩු වුණත් ඒ දේ මිලදී ගන්න පවා ප්‍රමාණවත් සම්පත් නොමැති තිරිසු ජනතාව ඉන්නවා. හිගකම පැනනගින. උත්තරේ පේනව නේද? දැනට පැවතිය හැකි වූ ආර්ථික වෘද්ධියත් සමග එය බැහැරුණු ඇත. කවදාවත් හිගකම කියන ප්‍රශ්නේ තුරන් වෙන්නේ නැහැ. ඉතින් උත්තරේ ලකුණු දාගන්න. ලකුණු දාලා තමයි උත්තර පත්‍රය මේක බලන්නේ ඔයගොල්ලෝ. ප්‍රශ්න පත්‍රය ගත්තාම ලකුණු දාගෙන උත්තර පත්‍රේ මොකද්ද කියලා තීරණය කරන්න පුළුවන්. සම්පත් සීමිත බැවින්. සම්පත් සීමිත බව පමණක්ම නෙමෙයි තමයි. වමනා සීමිත වීම, ඒ සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. ඒකත් බලපානවා. නමුත් මේ එකක්වත් නිවැරදි නැහැ. එකක්වත් ළඟින්වත් යන්නේ. එහෙනම් මේ ප්‍රකාශය තුල සම්පත් සීමිත බව පමණක් නෙමෙයි වමනා සීමිත බව තියෙන එකත් ඇත්ත තමයි. නමුත් මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර මේක බව ඔබට සාධාරණව ඉතා හොඳින් පැහැදිලි. අපි යමු ඊළඟට. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිර්මාණය කිරීමේදී මේ ප්‍රශ්න පත්‍රය අපිට මුලින්ම දුන්න නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇඳලත් විවගත කොටසේ පාත් සඳහන් දෑ අතරින් කවරක් උපකල්පනය කරන්නේද? මායිම් වක්‍රයක් ඇඳීමේදී උපකල්පන ප්‍රධාන 4ක් අපි ඉගෙන ගත්තා. භාණ්ඩ හෝ සේවා දෙවර්ගයක් පමණයි. සම්පත් සම්භාර ස්ථාවරයි. තාක්ෂණ ස්ථාවරයි. යම් දෙන ලද කාල සීමාවක් සම්බන්ධයෙන් ඊදී කතා කරන්නේ. දැන් බලමු. නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. මෙතන ওই එකක් ඇති කොයි හරි බලන්න. අකාර්යක්ෂම උපයෝජනය කිරීම වෙන්න බැහැනේ. පෞද්ගලික භාණ්ඩ නිෂ්පාදනය සඳහා පමණක් වෙන්නත් බැහැනේ. මේකට නම් මීට වඩා තප්පරයක්වත් කාලය ගන්න එපා. පූර්ණ නිෂ්පාදනයේ නොව පූර්ණ සේවා නියුක්තිය සාක්ෂාත් කරගනි. ඒක වෙන්නත් බැහැනේ. ආර්ථිකයේ උද්දමනයක් නොපවතී. ඒක හරි විහිළුවක් නේද? බඩු මිල වැඩිවීමක් කිසිසේත් දැකිය නොහැකි උද්දමනයක් නොපවතී. පචයක් නේ. නිෂ්පාදන තාක්ෂණයේ නොවෙනස්ව පවතී. පිළිතුර වැඩි ඉරුත් ගත්තා මම වෙලාව ඊළඟ පියවරට යමු. කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවයත් කරගත් විට product efficiency මායිම් වක්‍රයේ මතුපිට ලක්ෂයක් මේ කියන්නේ. මේ මතුපිට ලක්ෂය තුල තියෙන ඔබ දන්නවා පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය. මේ මායිම් වක්‍රයේ මතුපිට ලක්ෂයේ සිට වෙනත් ලක්ෂයක් කරා යන්නට නම් සිරස් හෝ තිරස් අක්ෂ වලින් යම් භාණ්ඩ ප්‍රමාණයක් කැප කළ යුතුමයි. පුංචි රූප සටහනක පෙන්වන්නද? වචන වලින් විතරක් ඒක ඔයාලට ඔළුවට හොඳටම එන්නේ නැතු වෙන්න පුළුවන්. මෙන්න මේ බලන්න පුංචි රූප සටහනක් ඉක්මනින්. මේ අඳින මායිම් වක්‍රයේ
මතු පෙර යම් කවර හෝ ලක්ෂයක් තෝරගත්තොත් අන්න එතන තියෙනවා පූර්ණ නිෂ්පාදනය, පූර්ණ සේවා නියුක්ති, සමන්විත නිෂ්පාදන කාර්යක්ෂමතාව. ඔය ලක්ෂයේ සිට තවත් ලක්ෂයකට පහළට හෝ ඉහළට හෝ කවර දිශාවකට ගමන් කළත් මම මේ රේඛාව මතම ඉක්මනින් ඉඳලා පෙන්නන්න. පහළට හෝ ඉහළට කවර දිශාවකට ගමන් කරත් අර කලින් කී ලක්ෂයේ දැක්වෙන නිෂ්පාදන සංයෝගයට වඩා වෙනත් නිෂ්පාදන සංයෝගයක් කරා යන්නට සිද්ධ වෙනවමයි. ඒ වෙනත් නිෂ්පාදන සංයෝගයක් කරා යන්න සිද්ධ වෙද්දී එක්කෝ මේ තිරස් අක්ෂයේ දිගේ වැඩි කරන්න නම් සිරස් අක්ෂයෙන් කැප කරන්න වෙනවා. සිරස් අක්ෂයේ දිගේ වැඩි කරන්න නම් තිරස් අක්ෂයෙන් කැප කරන්න වෙනවා. මායිම මතු පිට කවර ලක්ෂයක සිට කවර ලක්ෂයක් දක්වා ගමන් කරත් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ පසුවන ලක්ෂයක සිට තවත් කවර හෝ කාර්යක්ෂම ලක්ෂයකට ගමන් කළත් ආවස්තික පිරිවැයක් ඉඳුරාම පවතිනවාමයි. එහෙමනම් දැන් ප්‍රශ්නේ කියමු. ප්‍රශ්නේ ඔබට පැහැදිලි කරගන්න උදව්වක් තමයි කරේ එතන. ඊට වඩා වෙලාවක් ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කියවලා හිමින් සිරුවේ බලමු. කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් කරගත් විට වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ නොහැකි වේ. අර කියපු දෙයමයි උත්තරේ ඒක තමයි. අපි බලමු අනිත් පිළිතුරු ඇයි වරදින්නේ කියලා. එක් එක් භාණ්ඩයේ නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය එම භාණ්ඩයේ මිලට සමාන වෙයි. ඔබ මේ ආන්තික පිරිවැය කියන වචනේ තව දන්නෙත් නැහැ. ඒ නිසා එවැනි යෙදුම් වලට එච්චර ගැඹුරට හිතන්න එපා. ඍණ බාහිරතා ඒ යෙදුම තව දන්නෙත් නැහැ. මොකද ඒවා ඉදිරි ඒකකවලදී ලැබෙන්නේ මා කලිනුත් කීවා මේ ඇතැම් ප්‍රශ්න වල තියෙන ඇතැම් යෙදුම් අදාළ නැහැ. අදාළ නැත්නම් නිවැරදි පිළිතුරු සොයා ගන්නත් පහසුයි. වඩාත් වුවමනා කරන භාණ්ඩ සේවා නිෂ්පාදන කිරීම සඳහා සම්පත් බෙදා වෙන් කිරීම නැහැ. සමාජ වරණය, සමාජ කැමැත්ත මේ මායිම් වක්‍රය මත නිෂ්පාදන කාර්යක්ෂමතාව තිබූ පමණින් සාක්ෂාත් වෙන්නේ නැහැ. එය සමාජී උවමන ඕන එපාකම් මත අප වෙනම ප්‍රස්තාර සටනක ඇඳලා පෙන්නවා. ඒ නිෂ්පාදන කාර්යක්ෂමතාවට අමතරව සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය වෙනම කතන්දරයක්. ඒකත් නෙමෙයි මේ කරන්නේ වැරදි පිළිතුර. සියලු භාණ්ඩ සම්බන්ධයෙන් ස්වයංපෝෂිත තත්වයකට පත්වේ. ඒ කිසි රටක කිසි කාලයක සිදුවිය හැක්කක් නොවේ. පළවෙනි උත්තරේම තමයි නිවැරදි උත්තරේ. අංක 1. තව ප්‍රශ්න දෙකක් අපිට තියෙනවා. බහුවර්ණ ඇතැම් ප්‍රශ්න තරමක් සීමාව ඉක්මවා යන විකල්ප පිළිතුරු තිබුණත් අපි බලමු ඒ ප්‍රශ්න දෙක. කුමක් නිෂ්පාදනය කරන්නේද? කා සඳහා නිෂ්පාදනය කරන්නේද? මේ සම්පත් බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නේ කුමක්? කා සඳහා කියන්නේ ආදායම් බෙදී යාමේ ප්‍රශ්නය. මූලික ආර්ථික ප්‍රශ්න අවශ්‍යම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක බැඳී පවතීමක් නිසාදයත් මේ ප්‍රශ්න එකකට එකක් එකිනෙක සම්බන්ධ වෙන්නේ ඇයි? වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා, වෙනස් වෙනස් ඉල්ලුම් රටාවන් ජනනය කරන බැවින් ඒවාට අනුරූප වන ලෙස සම්පත් බෙදා වෙන් කිරීමේ රටාවන්ද වෙනස් වන බැවිනි. ලොකු අදහසක් ආ උත්තරේ. බලන්න අනිත් වාක්‍යය. වෙනස් වෙනස් නිෂ්පාදන ශිල්පකම වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා ජනනය කරන බැවිනි. වාක්‍ය දෙකම එක වගේ වුණාට වාක්‍ය දෙක දෙකක්. අරට වඩා යෙදුම් මෙතන අඩුයි. සමාජීය ආර්ථික වශයෙන් ප්‍රබල කණ්ඩායම් වෙත ආදායම් සහ ධනය සංකේන්ද්‍රණය වී ඇති බැවිනි. දැන් බලන්න ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ප්‍රශ්නේ අමතක කරෝ මේ උත්තරවල තියෙන වචන ගොඩාක් කියවද්දී. මෙතන කියන්නේ කුමක් නිපදවනවද? කා සඳහා නිපදවනවද? යන මූලික ආර්ථික ප්‍රශ්න අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සම්බන්ධයි. බලමු. සම්පත් කාර්යක්ෂම ලෙස බෙදා වෙන් කිරීමේලා වෙළඳපළ මත විශ්වාසය තැබිය නොහැකි බැවිනි. ඒකත් අදාළ වාක්‍යයක් නෙවෙයිනේ, නොගැලපෙන වාක්‍යයක් නේ. කිසියම් නිශ්චිත නිවැවුම් මට්ටමක් යෙදවුම් වල විවිධ සංයෝජන ඔස්සේ නිෂ්පාදනය කළ හැකි බැවිනි. ඒක සාමාන්‍ය සිද්ධියක් නේ. නිශ්චිත නිවැවුම් මට්ටමක් විවිධ සංයෝජන ඔස්සේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතනින් කියවෙන්නේ. ඔබට පිළිතුර දැනෙනවා මේ විශාල විස්තරයක් තියෙන්නේ නිවැරදි පිළිතුර තුල. වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා වෙනස් වෙනස් ආකාරයෙන් ආදායම් බෙදී යාම කා සඳහා නිෂ්පාදනය. වෙනස් වෙනස් ඉල්ලුම් රටාවන් නිර්මාණය කරන බැවින් ඒ ආදායම් ඇති හැකි නැති බැරිකම් අනුව ආදායම් බෙදී යන ආකාරය අනුවයි මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ. මිලදී ගැනීමේ හැකියාව මතයි
අවසානයේ අර කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද යන ප්‍රශ්නේ පිළිතුර ලැබෙන්නේ මේ දෙක එකකට එක සම්බන්ධයි. හොඳින් ඒක නැවත දෙතුන් වතාවක් බලලා මේ පිළිතුරේ මෙන්න මේ වාක්‍යයේ තියෙන ස්වරූපය හුරු පුරුදු වෙන්න. ඒක ඔබට ඉදිරියේදී වෙනත් ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්න හොඳ අත්දැකීමක්. අපි බලමු අවසාන ප්‍රශ්නය. වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්යයන්. ඉතා පහසු ප්‍රශ්නයක්. බලමු. ව්‍යවසායකයන් සඳහා වඩා ලාභ ජනනය කර දීමයි පාඩු ලැබෙන්නත් පුළුවන් ව්‍යවසායකයන්ට. ලාභ පමණක්ම නෙමෙයි. ආයෝජනීය ප්‍රස්තාව තෝරා ගැනීම සඳහා කුටුම්බවලට මඟ පෙන්වීම. කුටුම්බවලට විතරක් නෙමෙයි මිල මඟ පෙන්වන්නේ. කුටුම්බවලටත් මඟ පෙන්වනවා, ව්‍යාපාරිකයන්ටත් මඟ පෙන්වනවා. කුමක් කොපමණ සංඥා සලාක සානුබල සියල්ල. ඉල්ලුම් වක්‍රව නම්‍යතාව මේ යෙදුම ඔබ කිසිසේත් තවමත් ඔබ දැන සිටින විෂය ඒකකවල දැනුම මත හිතන්න අමාරුයි. එවැනි යෙදුම් ඔබට දැනට ආවට කමක් නැහැ. ඔබ එච්චර ඒක බරපතල ඔලුවට ගන්න එපා. සම්පූර්ණ විෂය නිර්දේශ ඉගෙනගත්තු දරුවන්ට ඉදිරිපත් කරන විභාග ප්‍රශ්න පත්‍රයක එවැනි යෙදුම් පළවෙනි ප්‍රශ්න තිබීම පිළිබඳ අපිට ගැටලුවක් ඇති කරගන්න පුළුවන්කමකුත් නැහැ. එහෙම තියෙන පුළුවන්. ආදායම් ව්‍යාප්තිය උසස් කරලීම. වෙළඳපොළ ආර්ථිකයක බොහෝ විට ආදායම් ව්‍යාප්තිය විෂමතාවයේ වැඩි වෙන්නයි පුළුවන්. ඒ උසස් කරලීම කියන වචනේ එතකොට ගැලපෙන්නේ නැහැ. හිග සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කිරීම. මෙන්න නිවැරදි පිළිතුර. ඇයි? සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය ගැනයි මෙතන මේ කියවෙන්නේ. එහෙමනම් හිග සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කිරීම කියන්නේ සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නේ. ඒට සංඥා සලාක සානුබල ලබා දෙනවා මිලෙහි ප්‍රධාන කාර්යය එයයි. අපි තාම දීර්ඝ උත්සාහයක යෙදුණා. 2020 2019 2018 2017 2016 පසුගිය අවුරුදු 5ක පළමු ප්‍රශ්නයේ අංක 1 ව්‍යුහගත කොටස සහ නිපුණතාංකිකට අදාළ බහුවර්ණ ප්‍රශ්න සියල්ල සම්පූර්ණයි නිවැරදි. ඔබට නැවත නිපුණතා අංක 1 සම්බන්ධයෙන් කිසිදු සිද්ධාන්තමය වූ ප්‍රායෝගික වූ ගැටලුවක් ආර්ථික විද්‍යා විෂය නිර්දේශය තුළ උසස් පෙළ විභාගය තුළ ගැටලුවක් ඇති වෙන්නේම නැහැ. මේ ආකාරයෙන් සියලුම විෂය ඒකක නැවත නැවතත් ඒ විෂය ඒකක අවසානයේ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් මගින් ආවරණය වෙනවා. මේ නැවත නැවතත් ඔබ පරිශීලනය කරන්න. එවනම් අපි ඊළඟට දෙවන ඒකකයේ අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී දෙවන ඒකකයෙන් නිපුණතා දෙකෙන් පස්සේ දෙවන නිපුණතාවෙන් පස්සේ කෙරෙන ඊට අදාළ ප්‍රශ්නෝත්තර සංග්‍රහයේදී මේ වගේම මුණ ගැසෙමු. ඔබට ජය.